අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දරුවනේ. අපි DP Education දහම් පාසලේ දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේ අපි සාකච්ඡා කරන්නේ බෞද්ධ සංස්කෘතිය විෂයේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ දරුවනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැවිදි ජීවිතය ආශ්‍රිත සිරිත් විරිත් පිළිබඳ. දරුවනේ දැන් අපේ දරුවන්ට බෞද්ධ සංස්කෘතිය විෂයේ පළවෙනි කොටස බෞද්ධ සිරිත් විරිත් වල පදනම විදියට සාකච්ඡා කරා. එහිදී හිරියොතප් ප්‍රමුඛත්වයේ තියලා ඒ හිරියොතප් ඔස්සේ මේ සිරිත් විරිත් ගොඩනැගී තිබෙන ආකාරය කොයි ආකාරයේද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ වගේම දරුවනේ පැවිදි ජීවිතය ආශ්‍රිතව විවිධ සිරිත් විරිත් අඳුරා ගන්න පුළුවන් වෙනවා. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. 6 වන සියවසේ ಭಾರತයේ පහළ වුණු අපේ බුදුහාමුදුරුවෝ මුල්ම කාලෙදිම පස්වක මහණුන්ගෙන් ආරම්භ කරපු ධර්ම ව්‍යාප්ත වැඩපිළිවෙල විශාල වශයෙන් ಭಾರತයේ මධ්‍ය මණ්ඩලය තුල ව්‍යාප්ත වෙලා විශාල සංඝ පිරිසක් ඒකරාශී වූ සංඝ සංස්ථාවක් බවට පත් වුණා. මේ සංඝ සංස්ථාවේ පැවැත්මට ඒත් එක්කම අභිවෘද්ධියට මේ විනය නීති පැනවීම බුදුහාමුදුරුවෝ අවුරුදු ගණනාවක් ගත වීමෙන් පසු සාමාන්‍ය අපි විනය ටීකාවේ සඳහන් වෙනවා වසර 20කට පමණ පසු මේ විනය ශික්ෂාපද පැනවීම සිදු වූ බව. ඒ බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පනවන්නේ සංඝයාගේ යහපත පිණිස ඒත් එක්කම ශාසනයේ චිරස්ථිතිය පිණිස ආදී කාරණා 10ක් පදනම් කරගෙන. ඒ කාරණා 10 පදනම් කරගෙන මේ විනය නීති පැනෙව්වේ ශාසනය තුලින්ම ඇති වූ ආසවට්ටහනීය ධර්ම කියන කාරණා පදනම් කරගෙන. අපේ දරුවෝ මේ පිළිබඳව දන්නවා. ලාභග්ග මහාන්තතා, රත්ත්‍ඤ්ඤ මහාන්තතා, යස්සග්ග මහාන්තතා, බහුසච්ච මහාන්තතා, වේපුල්ල මහාන්තතා ආදී වශයෙන් මේ ආසවට්ටහනීය ධර්ම පදනම් කරගෙන තමයි මේ විනය නීති පැනවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. ඒ පනවපු විනය නීති ශාසනයේ චිරස්ථිතිය පිණිස චිරපැවැත්මට හේතු වුණා. ශාසනය සංඝ සංස්ථා විශේෂයෙන් ගත්තොත් සමූහයක දායකත්වයක් නිරූපණය වන තැන. එය ගිහි පැවිදි දෙපාර්ශවයත්, භික්ෂු භික්ෂුණී, උබතෝ සංඝයාත්, උපාසක උපාසිකා කියන ගිහි පිරිසත් කියන සිව්වණක් පිරිසේ දායකත්වයේ මත තමයි රඳා පවතින්නේ. අන්න ඒ වගේ ශාසනයක් තුල අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෛනික පැවිදි චාරිත්‍ර පිළිබඳ. පැවිදි ජීවිතයේ ආශ්‍රිත සිරිත් විරිත් වල දෛනික පැවිදි චාරිත්‍ර කොයි ආකාරයටද ගොඩනැගිලා තිබුණේ කියන එක සම්බන්ධව. දැන් අපේ දරුවෝ දන්නවා පන්සලේ හාමුදුරුවෝ කොයි වගේ දෛනික කාලසටහනකට අනුකූලවද කටයුතු කරන්න කියන එක සම්බන්ධව දහම් පාසල් යන දරුවෝ හැටියට යම් අවබෝධයක් අපේ දරුවන්ට ඇති. මොකද ඔබේ පන්සලේ හාමුදුරුවෝ ඔබ දැකලා තිබෙනවා කොයි වගේ හැසිරීම් රටාවක් කොයි විදිහේ කටයුතු කිරීමක් දක්වනවාද කියන එක. මොකද බෞද්ධ භික්ෂුවගේ ජීවිතය බැඳිලා තිබෙන්නේ පරපටිබද්ධාමී ජීවිකාති. අන්‍යයන් මත යැපීම කියන පදනම මත. ඒ අනුව භික්ෂුව නිතරම මේ කාරණේ මෙනෙහි කරනවා. දසධම්ම සූත්‍රයේ භික්ෂුව මෙනෙහි කළ යුතු කාරණා 10ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ අතර එකක් තමයි අඤ්ඤෝමේ ආකප්පෝයි. අන් අයගේ ආකල්ප ඇතිවීම පිණිස. ඒ කියන්නේ නොපැහැදුණුන්ගේ පැහැදීම වර්ධනයත් පැහැදුණු අයගේ පැහැදීම නේද? වඩාත් වර්ධනය වීමට රුකුල් වන පරිදි තමයි භික්ෂුවගේ චාරිත්‍ර ධර්ම ගොඩනැගිලා තිබෙන්නේ. බුදුහාමුදුරන්ගේ මුල් කාලේ දරුවනේ චාරිකාව තුළින් තමයි ධර්ම ව්‍යාප්ති සිද්ධ වුණේ. සාමාන්‍යයෙන් භික්ෂු සංඝයා
කාලයක් ගත වුණා එක තැනක වැඩ ඉඳලා මේ ධර්ම ව්‍යාප්තිය සිද්ධ කරන්න. මුල් කාලේ නම් චාරිකාව තුලින් විවිධ ස්ථානවලට වැඩම කරමින් එක තැනක දීර්ඝ කාලයක් රැඳී නොසිටිමින් චාරිකාව තුලින් තමයි ධර්ම ව්‍යාප්තිය සිද්ධ වුනේ. හැබැයි අද ඒත් එක්කම මේ යුගය වෙන විට ඒ සම්පූර්ණ වෙනස් වෙලා භික්ෂුව එක් ආරාමයක් තුල කටයුතු කරන මට්ටමට මේ පැමිණ තිබෙනවා. ඒ ස්ථිර ආවාසයක් තුල නැත්නම් ස්ථිර ආයතනයක් තුල නැත්නම් විහාරයක් තුල වැඩවසමින් කටයුතු කරනවා. එතකොට ඒ වගේ ස්ථිර ආවාසකරණයකට නැත්නම් එක් තැනක වැඩ ඉඳමින් කටයුතු කරනකොට ඒ තැන තුල හැසිරෙන්න අවශ්‍ය කරන චාරිත්‍ර ධර්ම පද්ධතිය ගොඩනගෙනවා. අන්නේ චාරිත්‍ර ධර්ම පද්ධතිය තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. අපි දන්න ලෞතර බුදුරජාණන් වහන්සේට දිනචර්යාවක් තිබුණා. පෙරබත් කිස, පසුබස් කිස ආදී විදිහට අපේ දරුවෝ දන්නවා. දිනේ කොටස් 5කට බෙදලා නේද ගෞතම බුදුහාමුදුරුවෝ ඒ කාලසටහනකට අනුව ඒ කාලසටහනේ නිශ්චිතව මේ පැයට මේ කටයුත්ත මේ පැයට මේ කටයුත්ත කියන විදිහේ කාලසටහනක් නෙමෙයි. ඒ දිනය දල වශයෙන් කාලමය අවකාශමය වශයෙන් කොටස් 5කට බෙදලා ඒ කාලයන්හිදී කළ යුතු කාර්යයන් නිශ්චය කොටගෙන තිබුණා. අන්න ඒ වගේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් තමයි බුද්ධ චරිතය තුළ තිබුණේ. අන්නේ බුද්ධ චරිතය තමයි ආදර්ශයට ගන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට. ඒක බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඒ තමන්ගේ දිනචර්යාවක් ඇවතුම් පැවතුම් නිසි වේලාවට නිසි පරිදි ඉටු කරන්න බැඳී සිටිනවා. මොකද ගිහියන්ට වගේ නෙමෙයි. ගිහි අයට නම් ආහාර පාන අනුභවය විවිධ විදිහට විවිධ තැන්වල සිද්ධ කරන්න පුළුවන්. විශේෂයෙන් සාමණේර හාමුදුරුවරුන්ට පවා අපේ තියෙන විකාල භෝජනා වේරමණී කියලා ශික්ෂාපදයක්. දස සික්ඛාපදවල පබ්බජ්ජා සීලය. ඒත් අපි පබ්බජ්ජා සීලේ තියෙන ශික්ෂාපද අනුව ඒ ශික්ෂාපද ආරක්ෂා වන පරිදි තමයි දෛනික කාලසටහන ගොඩනගෙන්න ඕන. විනයේ සුරක්ෂිත භාවයට, ශික්ෂාවන්හි ආරක්ෂාවට කියන කාරණා පදනම් කරගෙන තමයි දෛනික වැඩසටහන නැත්නම් දෛනික කාලසටහන බෞද්ධ භික්ෂුවගේ ගොඩ නැගෙන්නේ. ඒ කාරණේ අපි විශේෂයෙන් දරුවනේ මතක තබා ගත යුතු වෙනවා. එහෙනම් දරුවනේ අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා කොයි වගේ දෛනික පැවිදි චාරිත්‍රද අනුගමනය කරේ කියන එකයි අපි මේ පාඩමේදී දරුවනේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න දුවේ පුතේ, දෛනික පැවිදි චාරිත්‍ර විවිධ සමාජ සංස්ථාවක් හා සසඳා බලන විට කාලයට අනුරූපව ඊටම අඩුවෙන් වෙනස් වී ඇති සමාජ සංස්ථාවක් ලෙස ථේරවාද සංඝ සමාජය සැලකිය හැකිය. දැන් අපි දන්නවා දරුවනේ ඕනම සමාජයක් විශේෂයෙන්ම සමාජ සංස්ථාවක් කියලා කියන්නේ ඒ සමාජයේ පැවැත්මට හේතු වෙන ඒ සමාජය තුලින් ගොඩ නැගුණු ඒ පුද්ගල කණ්ඩායමක් වටා ගොඩ නැගෙන ඒකකයක් තමයි සමාජ සංස්ථාවක්. මේ සමාජ සංස්ථාව ඕනෑම සමාජ සංස්ථාවක් කාලානුරූපව වෙනසට භාජනය වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි විශේෂයෙන්ම ථේරවාද සංඝ සමාජය අපි දන්නවා දරුවනේ ථේරවාදය කියලා කිව්වහම ලෝකේ බෞද්ධ සම්ප්‍රදායන් 3ක් අද විද්‍යමාන වෙනවා. මොනවද මේ බෞද්ධ සංස්ථාවන් 3? පළවෙනිම එක තමයි දරුවනේ ථේරවාද සංස්ථාව. දෙවෙනි එක දරුවනේ මහායාන සංඝ සමාජය. තුන්වෙනි එක තන්ත්‍රයානය. තන්ත්‍රයානය, සහජයානය, මන්ත්‍රයානය, වජ්‍රයාන ආදී නම් වලින් මේ හඳුන්වනවා. මේ භික්ෂු සමාජයේ තිබෙන බෞද්ධ සමාජයේ තියෙන බෞද්ධ ලෝකයේ තියෙන සංඝ සංස්ථා. එහෙම නැත්නම් ගත්තොත් බෞද්ධ සම්ප්‍රදායන් 3ක්. පැරණිම එක දරුවනේ ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය. මේක දරුවනේ ඉන්දියාවේ ආරම්භ වෙලා ලංකාව, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාओසය වගේ රටවල් වල මේක පවතින. ථේරවාද රට. මහායානය
ඉන්දියාව උතුරු ඉන්දියාව ඔස්සේ ව්‍යාප්ත වෙලා චීනය, කොරියාව, ජපානය ආදී මොන්ගෝලියාව වගේ රටවල පවතිනවා. තන්ත්‍රයානේ විශේෂ ටිබෙටය වගේ රටවල් මුල් කරගෙන තන්ත්‍රයානේ පවතිනවා. මේ බෞද්ධ සංස්ථා තුනේ තේරවාද විභජ්‍යවාද සම්ප්‍රදාය තමයි දරුවනේ ලංකාවේ තියෙන්නේ. තේරවාද විභජ්‍යවාද සම්ප්‍රදාය. තේරීය විභජ්‍යවාද සම්ප්‍රදාය තමයි දරුවනේ ලංකාවේ තිබෙන්නේ. මේ ලංකාවේ තේරී විභජ්‍යවාද සම්ප්‍රදාය පැරණිම බෞද්ධ සම්ප්‍රදාය වෙනවා. ඒ බෞද්ධ සම්ප්‍රදාය මේ තේරවාද සංඝ සංස්ථාව ඉතාම අඩුවෙන් තමයි වෙනස් වීම් වලට ලක් වුණේ. ඉතාම අඩුවෙන්. වැඩි වෙනස් වීම් වලට ලක් වුණේ නැහැ. ඉතාම අඩුවෙන් තමයි වෙනස් වීම් වලට ලක් වුණේ. ඒ ඉතාම අඩුවෙන් වෙනස් වුණු තේරවාද සංඝ සමාජය විශේෂයෙන්ම විනය ශික්ෂා මත පදනම් වුණා. බුදුහාමුදුරනේ විනය ශික්ෂා මත. අපි දන්නවා තේරවාදය ආරම්භ වෙන්නේ දෙවන ධර්ම සංගායන අවස්ථාව. නේද? මේ දෙවන ධර්ම සංගායන අවස්ථාවේදී වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දසවස්තුව මුල් කරගෙන සංඝ සමාජය අපි කියන එකට ශාක්‍ය පුත්‍රී සමන සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට විභේදනය වෙනවා. ඒ අනුව පැරණි අදහස් දරපු අය තේරවාද විදිහටත් දසවස්තුව පිළිගෙන කටයුතු කරපු අය මහා සංඝික විදිහටත් විභේදනය වෙනවා. මේ මහා සංඝික සම්ප්‍රදාය තුලින් තමයි මහායාන ආදී ප්‍රබල වෙන්නේ. තේරවාද සම්ප්‍රදායත් තවත් අනුනිකායන් ගණනාවකට ගොඩ නැගෙනවා. හැබැයි මේ තේරවාද මුල් ස්වરૂපය මහා තෙරවරුන්ගේ අදහස තේරවාද කියලා කියන්නේ. තෙරවරුන්ගේ අදහස තේර කියන්නේ ඒකයි. මේ තෙරවරුන්ගේ අදහස දරපු භික්ෂු සම්ප්‍රදාය ඊටාම විනයවාදී විනයට ගරු කරපු විනය ප්‍රමුඛත්වයට ගත්තු සම්ප්‍රදායක්. අපිට පේන උපාලි හාමුදුරුවන්ගෙන් තමයි මේ විනය සම්ප්‍රදාය එන්නේ. උපාලි මහරහතන් වහන්සේගෙන්. ඉතින් උපාලි මහරහතන් වහන්සේ විනයධර භික්ෂූන් අතර අග්‍රස්ථානයේ දරුවා. ප්‍රථම ධර්ම සංගායන අවස්ථාවේදී විනය පුච්ඡා විසජ්ජනයේදී ප්‍රශ්න විචාරීමේදී ඒවාට අදාළ කරන ප්‍රඥප්ති අනුප්‍රඥප්ති ආපත්‍ය අනාපත්‍ය ආදී කාරණා විග්‍රහ කරමින් විනය සංගායනාවේ ඒ විනය ශික්ෂාවල ප්‍රවර්ධන විනය ශික්ෂාවල මේ ආරක්ෂාව පිණිස උන්වහන්සේ විශාල දායකත්වයක් දැක්වුවා. ඒ අනුව ලංකාවට වැඩම කරන මහින්ද මහරහතන් වහන්සේ අත්වන මේ උපාලි හාමුදුරුවෝ ප්‍රමුඛ විනය පරම්පරාවට ඒ විනය පරම්පරාවෙන් අපිට ලැබුණු ඒ තේරවාද සම්ප්‍රදාය ඊටාම වෙනස් වීම් වලට අඩුවෙන්ම ලක් වූ බෞද්ධ සම්ප්‍රදාය වෙනවා. ඒක අපේ දරුවෝ විශේෂයෙන් මතක තබා ගන්න ඕන. ඒ බෞද්ධ සම්ප්‍රදාය තුල ඒ සංඝ සමාජයේ පැවැත්මට මේ දෛනික චාරිත්‍ර වාරිත්‍ර විශේෂයෙන්ම වැදගත් වුණා. ඒක අපේ දරුවෝ විශේෂයෙන් මතක තබා ගන්න ඕන. එතකොට දරුවනේ සමාජ සංස්ථාවල් ලෙස තේරවාද සංඝ සමාජය අපිට සලකන්න පුළුවන්. ඒක තේරවාද සංඝ සමාජය ප්‍රධාන වශයෙන්ම පැවතින විනය මත පදනම් වෙලා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා වෙනස් කරගන්න. ඒවා උල්ලංඝනය කරන්න මේ තේරවාද සම්ප්‍රදායක ගුණේ නැහැ. අපි දන්නවා ප්‍රථම ධර්ම සංගායන අවස්ථාවේදී කුද්දානුකුද්දක ශික්ෂාපද බුදුහාමුදුරුවෝ වෙනස් කරගන්න අවසරය දීපු බව ආනන්ද මහරහතන් වහන්සේ සඳහන් කරත් ඒ සංගීතයේ සහභාගී වූ මහතෙරුන් වහන්සේලා ඒකමතිකව තීරණය කරනවා බුදුහාමුදුරුවෝ පනවපු කිසිම ශික්ෂාපදයක් අඩු ගානේ සේකියා ශික්ෂාපදයක්වත් වෙනස් නොකොට පවත්වා ගන්න තීරණයක් ගන්නවා. අන්නේ තීරණය මත තමයි ඒ ශික්ෂාපද 220ක් ශික්ෂාපද 220ක් අධිකරණ සමත 7ක් ඔක්කොම 227ක් භික්ෂු විනය භික්ෂුණී විනය 311ක් මෙන්න මේ ශික්ෂාපද එලෙසින්ම නොවෙනස්ව පවත්වාගෙන එන්න පුළුවන් උනේ. ඒ අනුව ලෝකේ පැරණිම
අවිච්ඡින්නව පවතින චීවර සම්ප්‍රදාය තමයි ථේරවාද සංඝ සමාජය. අනිකුත් සංඝ සමාජ මහායාන තන්ත්‍ර යාන වගේ දේවල් ඒවා වෙනස් වෙමින් ඒත් එක කැඩෙමින් අලුත් දේවල් එකතු වෙමින් ආපු සංඝ සමාජ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ථේරවාද සංඝ සමාජ අඩුමතරමේ චීවරේවා වෙනස් තුනේ නැහැ. ලෝකයේ පවතින නොවෙනස් එකම දීර්ඝ කාලයක් පැවතුණු වස්ත්‍ර සම්ප්‍රදායක් චීවර සම්ප්‍රදායක් තමයි අපිට තිබෙන්නේ. මේ චීවරයේ සම්ප්‍රදාය විනයෙන් අපිට පනවපු එදා මගධ කෙතේ අනුරූපේ සහිත බුදුහාමුදුරු අනුදැන වදාරපු සම්ප්‍රදායට අනුවයි මේ චීවර භාවිතයේ මේ චීවර සකස් කර ගැනීම, පඩු පෙවීම, කඩමැසීම ආදී දේවල් මේ සෑම සිවුරකම කඩ 5කට වඩා තියෙන මේ විනය ශික්ෂාපද ආරක්ෂා කරමින් ඒ දේවල් සංරක්ෂණය කරමින් පවත්වාගෙන යීමේ සම්ප්‍රදායක් ථේරවාදයේ තුල තිබෙනවා. මේ සංඝ සමාජයේ බුදුහාමුදුරු පිරිනුවම් පෑවයින් පස්සේ දරුවනේ ගුරුවරයෙකු නැතුව යනවා. දැන් අපි දන්නවා බුදුහාමුදුරුව පිරිනුවම් පෑවයින් පස්සේ ශාසනයේ භාරධාරීව කටයුතු කරන්න බුදුහාමුදුරුව කිසිම තෙරුන් වහන්සේ නමකට මේක පවරන්නේ නැහැ. බුදුහාමුදුරන්ගෙන් පස්සේ නායකත්වයෙන් ශාසන සමාජය පවත්වාගෙන යන්නේ. හැබැයි බුදුහාමුදුරුව පනවනවා ධර්ම විනය ගුරු තනතුරේ තබා ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ මේක සඳහන් වෙනවා. ඒ දරුවෝ මතක තියාගන්න මොකද සූත්‍රේ? මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා ධර්මය විනය ගුරු තනතුරේ තබා ගන්න කියලා. ඒතර දරුවනි මේ ධර්ම විනය කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන වෙනවා. ඒතර දරුවනි මේ ධර්ම විනය ගුරු තනතුරේ තබා ගන්න කිව්වහම ඒක තමයි පරමාදර්ශී ගුරුවරයා භික්ෂුවකි. දැන් බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවයින් පස්සේ යම් විනය ගැටලුවක් ශාසනික අර්බුදයක් ශාසනික ගැටලුකාරී තැනක් ඇති වුණොත් බුදුහාමුදුරුවෝ අනුශාසනා කරන්නේ ධර්මයේ විනය හා සසඳා බලන්න. විනය හා බහා බලන්න නේද? ධර්මය හා සසඳා බලන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට ධර්ම විනය දෙක තමයි ගුරු තනතුරේ තියාගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මොකද ධර්මය? ධර්මය කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය. දැන් අපි දන්න පළවෙනි සංගායන අවස්ථාවේදී ධම්මංච විනයංච සංගායෙය්‍යා. අපි ධර්මය හා විනය සංගායනා කරමු කියලා තමයි මහතෙරවරුන් වහන්සේලා වාඩි වෙන්නේ මේ සංගායනාවට. ඒක ධර්මය කියන්නේ මොකක්ද? ධර්මය කියලා ගත්තාම ධර්මයේ කොටස් 5කට බෙදුවා. පංචනිකායේ පුච්චි. නිකායේ 5ක් ධර්මය. ධර්මය නිකායේ 5යි. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියන නිකාය 5 තමයි ධර්මය කියලා හැදින්වුවේ ප්‍රථම ධර්ම සංගායනාවේදී. මහතෙරුන් වහන්සේලා පංච නිකායේ පුච්චි. විනය කියලා කියන්නේ උබතෝ විභංගෝ. විනය කියන්නේ උබතෝ විභංග. උබතෝ විභංග කියලා කියන්නේ උබත කියන්නේ දරුවෝ කොටස් දෙක නේද? උභය කියන එක. විභංග කියලා කියන්නේ බික්කුණි, බික්කු බික්කුණි. භික්ෂු විනයත්, භික්ෂුණී විනයත්. උබතෝ විභංග. උභය පාර්ශ්වයට අදාළ විනය ශික්ෂා. ඒක විනය. ඒක විනය පිටකේ උබතෝ විභංගයට අයිති වෙන්නේ පරාජික පාළියයි පාචිත්‍ය පාළිය කියන ග්‍රන්ථ ද්වය තමයි ප්‍රධාන වශයෙන් උබතෝ විභංග කියලා අපි හඳුන්වන්නේ. ඒතර විනය, ධර්මය හා විනය. ඒක පරමාදර්ශී ගුරුවරයා වුණේ ධර්මය හා විනය. ඒක අපේ දරුවෝ විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණයක්. මේ ධර්මයේ විනය තියෙනවා. ඒ ධර්මය හා විනය අතර සසඳා බලා තමයි කාර්යයන් කරගත පරමාදර්ශී ගුරුවරයා. ධර්මයේ තියෙන ඇවතුම් පැවතුම් භික්ෂුව අනුගමනය කරන්න ඕන. විනයේ තියෙන ශික්ෂණ කළ යුතු කාර්යයන් සහ නොකළ යුතු කාර්යයන් හොඳින් අවබෝධ කරගෙන ඒ භික්ෂුවගේ යහපැවැත්මට අදාළ වෙන කාරණා අනුගමනය කරන්න ඕන වෙනවා. අන්න එතන තමයි බුදුදහමේ කේන්ද්‍රය ස්ථානගත වෙලා තිබුණු තැන විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පරමාදර්ශී ගුරුවරයා කියලා කියන්නේ ධර්මය හා විනය. ඒකයි ධර්මයේ විනය ගුරු තැන්හි තබාගෙන ශාසනයේ පැවැත්ම සිද්ධ වුණේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා විසින් ආදර්ශයට ගත්තේ නිතරම පැරණි රහතන් වහන්සේලාගේ ජීවිත. මහරහතන් වහන්සේලාගේ ජීවිත. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සූත්‍ර පිටකේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තුලාවක් කොටගෙන
ඒ චරිත ආදර්ශනය භික්ෂුවගේ ජීවිතයට වැදගත් වෙනවා. සැරියුත් හාමුදුරුවෝ හැසිරුනේ කොයි විදිහටද? මුගලන් හාමුදුරුවෝ හැසිරුනේ කොයි විදිහටද? සැරියුත් හාමුදුරුවෝ සහ මුගලන් හාමුදුරුවෝ ගිහි කාලේ ඉඳන්ම මිත්‍රයෝ. ඒ දෙනම වහන්සේ හමු විට හැසිරුණ ඇවතුම් පැවතුම් කොයි වගේ? අන්න ඒ දේවල් තමයි භික්ෂුවගේ ජීවිතේ පරමාදර්ශ බවට පත් උනේ, ආදර්ශ බවට පත් උනේ. අන්න ඒ භික්ෂුව මහරහතන් වහන්සේලා, ශාසනයේ පැරණි රහතන් වහන්සේලාගේ ජීවිත ආදර්ශයට ගැනීම තමයි සිද්ධ වුනේ. ඒ ආදර්ශය ජීවිතේ පැවැත්මට හේතු වුණා. විශේෂයෙන්ම සාමණේර හාමුදුරුවෝ ආදර්ශයට ගත්තේ රාහුල මහරහතන් වහන්සේ. පුදු රාහුල මහරහතන් වහන්සේ ඊතා කුඩා කාලෙම මහරහත් තත්වයට පත් වෙලා උන්වහන්සේ නිහතමානී අනතිමානී නේද? නිහතමානී ගුණවලින් පරිපූර්ණ වෙලා ඒ ගුණ කදම්බය තමයි ආදර්ශයට ගත්තේ. අපි දන්නවා රාහුල හාමුදුරන්ගේ චරිත කතාව අපේ ළමයි අපේ දරුවෝ දන්න පොඩි කාලේ ඉගෙන ගන්නවනේ නේද? වැලි දෝතක් අතට අරගෙන මේ වැලි ප්‍රමාණයටම අවවාද අනුශාසනාත් මේ දිනේ තුල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු අවවාදයක් ලබන්න, ආදර්ශයක් ලබන්න ඊටාම කැමැත්තෙන් කටයුතු කරපු මහරහත් චරිතයක්. දැන් අද ගොඩක් කෙනෙක්ට අවවාදයක් දුන්නොත් ඒ අවවාදයේ කෙනෙක්ට නොරුස්සන්න පුළුවන්. ඒක ඔහුට මදි කොට තැකීමක් වෙන්න පුළුවන්. හැබැයි මහරහතන් වහන්සේලාගේ චරිතවල එහෙම නෙමෙයි. උන්වහන්සේලා කවුරු හෝ කෙනෙකු එය තමන්ට වඩා වැඩිමල්ද, තමන්ට වඩා බාලද, තමන්ට වඩා ධනයෙන් වැඩි කෙනෙක්ද, බලයෙන් වැඩි කෙනෙක්ද කියන මතේ ඉඳලා නෙමෙයි පිළිගත්තේ. එය ධර්මයට හා විනයට එකඟ නම් ඒත් එක්කම එය තමන්ගේ යහපතටත් අන්‍යයන්ගේ යහපතටත් ඒ වගේම දෙපාර්ශ්වයේම තමන් සහ අනුන් කියන දෙපාර්ශ්වයේම යහපතටත් හේතු වෙනවා නම් අන්නේ කාරණේ පිළිගැනීමක් මේ තේරවාද සම්ප්‍රදාය අපේ පරමහරහතන් වහන්සේලාගේ ජීවිතවල දකින්න ලැබුණා. ඒ අනුව ප්‍රධාන වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කියන රහතන් වහන්සේලාගේ ජීවිත තමයි බෞද්ධ භික්ෂුවගේ ආදර්ශ චරිත බවට පත්. ඒ චරිත වලින් තමයි අපේ භික්ෂු ජීවිත හැඩ ගැහුනේ. ඒක පෝෂණය උනේ. ඒ අනුව සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ඒ මහරහතන් වහන්සේලා අනුගමනය කරපු ශිෂ්‍ය පරම්පරාව ගොඩ නැගුණා. දැන් කෙනෙක් ශික්ෂාපද රකින්න කැමති නම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, විශේෂ දූතාංගධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංග 13ක් තියෙනවා නේද? එතකොට ඒ ශික්ෂණයට වැඩිම කැමති අය මහා කාශ්‍යප හාමුදුරුවෝ අනුගමනය කළා. ප්‍රඥාවට වැඩිපුර නැඹුරු වූ අය සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුගමනය කළා. ඒත් එක්කම එර්දි බලයට කැමති අය එර්දිම තුන් අතර අග්‍රස්ථාන ලැබූ මොග්ගල්ලාන මහතෙරුන් වහන්සේ අනුගමනය කළා. ආනන්ද හාමුදුරුවෝ තව පිරිසක් අනුගමනය කළා. මෙන්න මේ වගේ පරමාදර්ශී මහරහත් චරිත තමයි ආදර්ශයට ගත්. ඒ බුදුහාමුදුරුවෝ සමකාලීනව වැඩ හිටපු මහරහතන් වහන්සේලාගේ චරිත. ඒ වගේම දරුවනේ ඉන් අනතුරුව විශේෂයෙන්ම ලංකාවේ අපේ භික්ෂු ශාසනයේ අනුරාධපුර යුගයේදී අපි දන්නවනේ බෞද්ධ භික්ෂු ශාසනය ඇති වෙන්නේ අනුරාධපුර යුගයේ. අනුරාධපුර යුගයේ වැඩ හිටපු හාමුදුරුවරු ඒ යුගයේ වැඩ හිටපු මහරහතන් වහන්සේලාගේ ජීවිත ආදර්ශයට ගත්තා. ඒ ජීවිත කතා ආදර්ශය පශ්චාත් කාලීන ශාසනයේ පැවැත්මට හේතු වන නිසා අපේ පැරණි බණ පොත්වල ඒවා ලියලා තිබ්බා. විශේෂයෙන්ම අටුවා පොත්වල අනුරාධපුර යුගයේ වැඩ හිටපු මහරහතන් වහන්සේලාගේ ජීවිත ප්‍රවෘත්ති, ඒ ජීවිත කතා රචනා වෙලා තිබුණා. ඒත් එක්කම සීහල වත්තු වගේ පොත්, සහස්ස වත්තු වගේ පොත්, රසවාහිනී වගේ පොත් වලත් මේ පැරණි අපේ මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා, ඒ චරිතායනි, චරිත ආදර්ශය සඳහන් වෙලා තිබේ. අනේ කතන්දර ආශ්‍රයෙන් ඒ පැරණි රහතන් වහන්සේලාගේ ස්වරූපය, ඒ ජීවිතවල ආදර්ශය ඒ භික්ෂු පරම්පරාවේ පැවැත්මට පමණක් නොවේ, ගිහි අයගේ ජීවිත හැඩගැසීමටද ඒ චරිත කතා හේතු වුණා. අපි දන්නවා අපේ අටුවා පොත්වල ඕනෑ තරම් ඒ වගේ පරමාදර්ශී මහරහතන් වහන්සේලාගේ චරිත කතා, ඒ ජීවිත කතා අපිට ගන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ මේ සම්බුද්ධ ශාසනයේ පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත කියලා දේශනා කරන්නේ. ඒක කල්යාණ මිත්‍ර සම්පත්තියදී කල්යාණ මිත්‍ර කියන එක තුල බුදුහාමුදුරුවෝ, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා තමයි ආදර්ශ ගන්න ඉහළින්ම වැඩ ඉන්නේ.
මොකද මේ උත්තමයන් වහන්සේලා කීනාශ්‍රවයන් වහන්සේලා. කෙලෙස් මුදා හැරපු අය. කෙලෙස් වලින් මිදුණු අය. ඒතර කෙලෙස් මිදුණු අයගේ ජීවිතවලින් කෙනෙක්ට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලෙස් බරිත නැහැ. ඒ කියන්නේ බුදුදහමේ දේශනා කරන්නේ නේද? ඒක චරියන් දල්හං කෛරා නත්ති බාලේ සහයතා කියලා. තනියම ඉන්න කියලා කල්යාණ මිත්‍රෙක් නැත්තා. මොකද Taman පිරිහෙන්න ඒක හේතු වෙන්නේ නැහැ. නේද? පාප මිත්‍රෙක් ඇසුරට ලැබුණොත් Taman පිරිහෙනවා. බුදුහාමුදුර කියන්නේ Tamanට වඩා උසස්, ගුණයෙන් උසස් කෙනෙක් ඇසුරු කරන්න. එහෙම නැත්නම් Tamanට සමාන ගුණෙන්. එහෙම නැත්නම් ඇසුරු නොකර ඉන්න ඕන. මොකද නැත්තම් වෙන්නේ පහළ මට්ටමේ ගුණෙන් පල්ලෙහා කෙනෙක් ඇසුරු කරොත් Tamanත් ඒ මට්ටමට ඇද වැටෙන්න පුළුවන්. පරිහානියටපත් වෙන්න පුළුවන්. ඒතකොට කල්යාණ මිත්‍ර සම්පත්තියේ ශාසනයේ ඊටාම ඉහළ දෙයක්. අන්න ඒ ආදර්ශය අපි ලබාගත්තේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විදිහට තෝරාගත්තේ පැරණි රහතන් වහන්සේලාගේ ජීවිත කතා. ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒතර පැරණි මහ රහතන් වහන්සේලාගේ ජීවිත කතා අධ්‍යයනය කළා. ඒ දේවල් පිළිබඳ කියෙව්වා. එතකොට දරුවනි මේ පැරණි මහ රහතන් වහන්සේලාගේ චරිත කියෙව්වා. ඒ ජීවිත කතා ආදර්ශයට ගත්තා. ඒ තුලින් භික්ෂු සමාජය හැඩ ගැහුණා. ඒක අපි ඊටාම වැදගත් කාර්යයක් විදිහට මතක තබා ගන්න ඕන. ඒත් එක්කම දරුවනේ අපි බලමු මේ ආදර්ශවත් භික්ෂුවගේ දවසේ ජීවිතය කොහොමද හැඩ ගැහුණේ කියලා. මොකද දරුවනේ අපේ ගමේ මිනිස්සු අපි දන්නවා අපේ සංස්කෘතියක් තියෙනවනේ සිංහල සංස්කෘතිය. ඒතර ඒ සංස්කෘතිය අපේ රටට බුද්ධ ආගම ලැබුණාන් පස්සේ අපේ රටට අනන්‍ය විදිහට ගොඩ නැගින්නේ නේද? ඒ අනන්‍යතාවක්. වෙන රටවල තිබෙනවා. ඒ වුණාට ඊට වඩා වෙනස් වූ භික්ෂු සංස්ථාවක් සංඝ සමාජයක් තමයි අපේ තේරවාද රටේ තිබෙන්නේ. දැන් වෙනත් තේරවාද රටක් වන බුරුමයට ගියත්, තායිලන්තයට ගියත් ඒ රටේ භික්ෂු සමාජයේ සංඝ සමාජයට වඩා වෙනස් ආස්ථානයක තමයි වෙනස් ස්ථානයක තමයි අපේ සංඝ සමාජය පවතින්නේ. ඒක මොකද භික්ෂුවගේ කාර්යභාරයක් පවතිනවා. ඒක සමාජ කාර්යභාරයක්, ආගමික කාර්යභාරයක්, සංස්කෘතිකමය කාර්යභාරයක්, සාහිත්‍යමය කාර්යභාරයක් විදිහට විවිධ ශේෂ්ත්‍ර වලට භික්ෂුවගේ කාර්යභාරය ගොඩනැගෙනවා. ඒ අනුව දරුවනේ ගමේ මිනිස්සු ආදර්ශයට ගත්තේ පන්සලේ හාමුදුරුවෝ. අපි ඒක අපි සංස්කෘතියක් හැදෙනුනේ වැබයි දාගබයි ගමයි පන්සලේ සංස්කෘතිය. ඒක ගමත් එක්ක බද්ධ වුණා පන්සල. ඒතර පන්සලේ ප්‍රධාන නියමුවන් බවට පත් වුණේ හාමුදුරුවෝ. ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඒතර ගමේ පන්සල සාමාන්‍යයෙන් ඉස්සර නම් ගමේ ඉහළම තැන තමයි පන්සල හැදුනේ. ගමේ උඩම තැන. ගෞරවයක් තිබුණා. ඒත් එක්කම ගමේ නායකත්වය දුන්නේ හාමුදුරුවෝ. ගමේ පොදු වැඩවලට මූලිකත්වය දුන්නේ හාමුදුරුවෝ. ගමේ ඇතිවන ආරවුල් පවුල් වල ගැටලු විසඳුවේ හාමුදුරුවෝ. ඒතර හාමුදුරුවෝ කියලා කියන්නේ ගමේ ආදර්ශවත් චරිතය. මිනිස්සු කන බොන විදිය, අඳින පළඳින විදිය, යන්නේන විදිය, කතා බහ කරන විදිය අඩු ගානේ ජීවිතයේ සෑම කටයුත්තක්ම පන්සල ආදර්ශයට ගත්තා. ඒ ආදර්ශය අනුව භික්ෂුවගේ ජීවිතය තුලින් තමයි ඒ ගමේ සාර ධර්ම ටික හැදුනේ. ගම සාරවත් වුණේ. ඒ අනුව බෞද්ධ භික්ෂුවගේ දෛනික ජීවිතයේ ඇවතුම් පැවතුම් අපේ පැරණි සිංහල සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර වලට බලපෑවා. ඒක කොහොමද උනේ කියන එක මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඒක සිරිත් විරිත් ගැමි ජනතාවගේ සිරිත් විරිත් වලට මේ පන්සලේ සිරිත් විරිත් බලපාන. සෑම හාමුදුරුවමකටම ජීවිතේ කාලසටහනක් තියෙනවා. කාලසටහනක් අනුව තමයි හාමුදුරුවරු මේ ජීවිතේ ගෙවන්නේ. ඒක නිකන් නෙමෙයි. සාමාන්‍යයෙන් ජීවිතේ සැලසුම් කරපු අයගේ තමයි ජීවිත සාර්ථක වෙන්නේ. දැන් බෞද්ධ භික්ෂුවගේ අරමුණක් තියෙනවනේ. ඒ බෞද්ධ භික්ෂුවගේ අරමුණ තමයි නේද? අරමුණ නිවනනේ. නිවීම කියන කාරණේනේ. පැවිදි වෙන්නේ ඒකටනේ. ගිහියන්ගේ තියෙන නිවන. හැබැයි ගිහියෝ නේද හංසස්ස නෝපේති ජවං කුදාචන. නේද? හංසයා තමයි භික්ෂුව. ගිහිය තමයි මොනරා. මොනරයි හංසයයි ගත්තොත් ගමන් දෙකක්. හංසයා පියාපත් බර අඩු නිසා වේගෙන් පියාඹලා තමයි ගමන යනවා. මොනරා හැම නෙමෙයි. මොනර ලස්සන පිල් කලඹක් තියෙන. ඒ පිල් කලඹ විනාශ වෙන්නේ නැති වෙන්න ඌ ගානට හිමීට තමයි ඌගේ ගමන එන්නේ. හැබැයි දෙදෙනාම එකම ගමන යන්නේ නිවන. ගිහියා ටිකක් හිමීට යනවා නිවනට. පැවිද්දා වේගෙන් යනවා. මොකද පැවිද්දට පියාපත් බර විතරයි. වෙන බරවල් නැහැ. හංසයා වගේ වේගෙන් පියාඹර යන්න පුළුවන්. මොනරට බෑ. ගිහි ජීවිතය හා පැවිදි ජීවිතේ වෙනස ඒක. එතකොට බෞද්ධ භික්ෂුව නිවනට යන මාර්ගයේදී ඒ නිවනට යන මාර්ගය සැලසුම් කරන්න ඕන. පිළිවෙලක් තියෙන්න ඕන.
නේද? එතකොට මේ සාර්ථක අරමුණ මොකද්ද? පැවිදි වෙනකොට අපි කොහොමද කියන්නේ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. ඒතං කාසාවන් ධත්වා පබ්බාජේත මම් භන්ති අනුකම්පං උපාදාය. ဒ ුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. ඒතං කාසාවන් ධත්වා නේද පබ්බාජේත මම් භන්ති අනුකම්පං උපාදාය. අපි ඉල්ලනවා පැවිද්ද. ඉල්ලන්නේ කොහොමද? සබ්බ දුක්ඛ නිස්සරණ. සියලුම දුක් නැති කරන්න. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. නිවනේ මේ සත්‍ය කරණත්තාය. සත්‍ය සාක්ෂාත් කරණයට. චතුරාර්ය සත්‍ය අවබෝධයට. ඒතං කාසාවන් දත්වා මේ කාසිවුරු දරන්න නේද? අරහත් ධජය. කාසිවුරු කියන අරහත් ධජය දරන්න. පැවිදි වෙන්නේ ඒ අරමුණින්නේ. එතකොට ඒ අරමුණට යන ගමනේදී ඒ අරමුණට යා යුත්තේ සැලසුමක් ඇතිව. ඒක අයාලේ යන එකක් නෙමෙයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආරාමික ජීවිතයේ තුල නේද? ඔහේ නිකන් ඉන්නවා කියලා. නේද? පන්සලේ දායකයෝ දානමාන දෙනවා. දානමාන වලදලා හාමුදුරු බුදියගෙන ඉන්නවා කියලා හිතන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මේ පැවිදි ජීවිතය තුල සටහනක් කාලසටහනක් තියෙනවා. ඒ කාලසටහන පුහුණු කරනවා. දැන් ආදෙන පන්සල් වල වැඩිහිටි හාමුදුරුවරු ඒ ආදර්ශය අනුගමනය කරනවා. ඒ ආදර්ශය පුහුණු කරනවා කුඩා සාමණේර හාමුදුරුවෝ. ඒතර මේ කුඩා සාමණේර හාමුදුරුවෝ තමයි කවදාද දවසක ආපහු වැඩිහිටි හාමුදුරුවරු වෙන්නේ. ඒතර ඒ හාමුදුරුවරු ඒ අයගේ ශිෂ්‍ය පරම්පරාවට පුහුණු කරනවා. මේක අවිච්ඡින්නව ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට එනවා. ඒක අවිච්ඡින්නව වෙන වැඩක්. ගිහියන් එහෙම නෙමෙයි. දැන් ගිහි අයගේ පරම්පරාවක දැන් පියා කරපු හොඳ වැඩක් පුතා කරන්නේ නැතුව ඉන්න පුළුවන්. පියා කරපු දැන් සමහර පවුල් වල මේ පියවරු උදේ පාන්දර නැගිටලා කටයුතු කරන එක තියෙනවා. සමහර දරුවෝ පවුල් වල ඒව කරන්නේ නැහැ. ඒතර මේ පරම්පරාවෙක විය කියලා යන්න පුළුවන්. වටිනාකම්. හැබැයි බෞද්ධ භික්ෂු පරම්පරාව එහෙම නැහැ. ඒක අවිච්ඡින්න වෙනවා කියලා කියන්නේ. සංඝ සමාජයේ ඒ නායක හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ අනුගමනය කරපු අද යම් චාරිත්‍ර ධර්මයක් අනුගමනය කරනවා. ඒ චාරිත්‍ර ධර්ම ඒ ලොකු හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ අනුගමනය කරපු එක. ඒතර ඒ චාරිත්‍ර ධර්ම ඒ ලොකු හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ අනුගමනය කරපු එක. ඒතර ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අවිච්ඡින්නව ගලා එන සම්ප්‍රදායක් භික්ෂු සමාජයේ තිබෙනවා. ඒක SMS එකක් නෙවෙයි. ඒතර ඒක ඊටාම වටිනා සාරධර්ම මත ගොඩනැගුණු ක්‍රමවේදය. ඒතර නිවනට යන ගමනේ ඒ ගමන යන්නේ යම් කාලසටහනකට දිනචර්යාවකට අනුව. බෞද්ධ භික්ෂු ජීවිතේ ප්‍රධානම අංගය තමයි හිරු නැගෙන්නට පළමුව භික්ෂුව අවදි වීම. උදේ පාන්දර නැගිටින එක භික්ෂු චර්යාවේ ප්‍රධානම ලක්ෂණයක්. මේක ඉතාම වැදගත් ලක්ෂණයක්. ඒක කුඩා සාමණේර හාමුදුරුවෝගේ සිට අවුරුදු 90ක් 80කට වැඩි 90ක් ඒ ඉහළ වයසට ගියපු තපෝවෘද්ධ ගුණවෘද්ධ වයෝවෘද්ධ මහතෙරුන් වහන්සේ දක්වාම පොදුයි. දැන් ගිහි ගෙවල් වල ඕකට වඩා වෙනස්. පොඩි ළමයි සාමාන්‍ය උදේ දෙමව්පිය සමග නැගිටවන්නෙත් නැහැ. ටිකක් නිදාගත්තාවි කියලා නේද 8-9 වෙනකන් නිදා ගන්න පුළුවන්. එතකොට එහෙම නිදා ගන්නත් පුළුවන්. සමහර ගිහි ගෙවල් වල වැඩි හිටිය අය. විශේෂයෙන්ම ආච්චිලා සීයලා නේද? ඔබේ ගෙවල් වල ඒගොල්ලෝ සාමාන්‍යයෙන් උදේ 8 විතරක නිදා ගන්න පුළුවන් වයසයි කියලා. වැඩක් හිමත් නැහැ කියලා. හැබැයි පන්සල් වල එහෙම නැහැ. පන්සල් වල පොඩි හාමුදුරුවන්ගේ ඉඳලා ලොකු හාමුදුරුවෝ දක්වා සියලුම හාමුදුරුවරු පාන්දර 5 වෙනකොට අවදි වෙනවා. සමහර හාමුදුරුවරු පාන්දර 4 3:00 වෙනකොට අවදි වෙනවා. 3:00 වැඩ පටන් ගන්න හාමුදුරුවෝ ඉන්නවා. සමහර අවුරුදු පාන්දර 4 වෙනකොට වැඩ පටන් ගන්නවා. බ්‍රහ්ම මුහුර්තෙන් නැගිටලා. අන්න ඒ වගේ පාන්දර 5 වෙනකොට කොහොමත් සෑම හාමුදුරුවම අවදි වෙනවා. ඒක තමයි බෞද්ධ සම්ප්‍රදායේ හැටි. ඒක කුඩා හාමුදුරන් ඉඳලා අවුරුදු 90 99 100 දක්වා වැඩි හිටපු අපේ දවුල්දෙන මහානායක හාමුදුරුවෝ අවුරුදු 103කට වැඩි හිටියා. ඒ නායක හාමුදුරුවෝ පවා ඒ අපවත් වෙන මොහොත දක්වා ඉදී කරා. ඒ බෞද්ධ භික්ෂු සමාජයේ පැවිදි සංස්ථාවේ පළවෙනි මාංගය තමයි හිරු නැගෙන්නට පළමු අවදි වීම. ඒතර ඒ ආදර්ශය ලැබුණේ පන්සලේ. අපි දන්නවා ගමේ අදටත් වයසක සීයලා ඒ පරම්පරාවේ පුරුද්ද තිබෙනවා. උදේ පාන්දර නැගිටලා තමයි කුඹුරට යන්නේ. වතුර බඳින්න. පාන්දර යෑමේ සම්ප්‍රදාය. ඒක පන්සලෙන් එන්නේ. නේද? අපේ සම්ප්‍රදායේ තියෙනවා නේද? අවුව වැටෙනකන් ඉන්නේ නැහැ. අපි දන්නවා විහංගුන් කුරුල්ලෝ හිරුවෙලි එන්න පෙර අවදි වෙලා ඔවුන්ගේ දිනේ දෛනික කාර්යන ආරම්භ කරනවා. ඒතර ඒක ඊටාම වටිනා ආදර්ශයක් විතර අපි සලකන උදේ පාන්දර නැගිටින එක.
නේද? ඒතර අනලස්ව තෘප්තිමත්ව ජීවිතය ගත කරනකොට මේ උදේ පාන්දර නැගිටීම උදෑසනම අවදි වීම ඉතාම වැදගත් වෙනවා. ඒක බෞද්ධ භික්ෂූන්ට උදේ නැගිටිනවා කියන එක ලොකු අමාරු වැඩක් නෙමෙයි. මොකද අපේ හාමුදුරුවෝ කොහොමත් දැන් සර්ව රාත්‍රික පිරිතක් තිබ්බා. සර්ව රාත්‍රික පිරිතක් තිබුණොත් එහෙම දරුවනේ උඹ දැන් පිරිත ගැන අපි උගන්වලා තියෙන පිරිතේ චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධ සර්ව රාත්‍රික පිරිතකදී උනා අපේ හාමුදුරුවෝ එළි වෙනකන් හැරලා හිටියත් ඒ උදේ නැගිටිනවා. ඒක තමයි සම්ප්‍රදාය අපි. ඒ ක්‍රමවේදයක් මේ විසු සංස්ථාව තුළ තිබෙනවා. ඒ නිසා තමයි මේක අවිච්ඡින්නව පවතින්නේ. එහෙම නොවනොත් නම් දායකයාගේ වැඩ කටයුතු කරන්න බෑනේ. දැන් හාමුදුරුවෝ ටික අනේ අද අපි සැතපෙමු කියලා ඔක්කොම හාමුදුරුවෝ ටික අද 8-9 වෙනකන් සැතපෙමු කියලා සැතපෙන්නොත් එහෙම බෑ. ඒ උදේ මිනිස්සු දානේ ගේනවා. එයාගේ දානේ සාංගික කරන්න ඕනේ. දානේ පූජා කරන බුදු පූජා තියන්න ඕනේ. පන්සලේ මලුපේ තමදින්න ඕනේ. ඒ දේවල් කරන්න එපා. ඒතර ඒ වැඩසටහන අකණ්ඩව යන්න ඕනේ. අන්න ඒ වගේ සටහන. දැන් ගිහි අයට නම් අපි වැඩ කරන දවස් 5 විතරක් උදේ නැගිටිනවා. මේ සතිය අන්තයේ විවේකයට නිදා ගන්නවා. එහෙම භික්ෂුවට බෑ. භික්ෂුව එහෙම මේ සතිය අන්තයේ අද නිමාරු දවස් අපි හොඳට ගන්න 10 විතරකන් 12 විතරකන් නිදාගමු කියලා එහෙම නිදාගෙනවා බෞද්ධ භික්ෂුව අතර නැහැ. ඒ දෛනික කාලසටහන කියන්නේ දෛනික කාලසටහන. ඒකේ සෑම දිනයකම සිද්ධ වෙනවා. ඒකාකාරීව. ඒක හරි වටින දෙයක්. ඒ ආදර්ශය. ඉතින් භික්ෂුන් වහන්සේලාට හොඳ මතක ධාරණ ශක්තියක් තියෙනවා. දැන් ගිහි ළමයින්ට වඩා ගත්තොත් හාමුදුරුවරුන්ට පොඩි හාමුදුරුවෝ සාමණේර හාමුදුරුවමක් ගත්තොත් ඒ ගිහි වයස ළමෙක් ගත්තත් ඒ දෙදෙනා අතර විශාල ධාරණයේ වෙනසක් තියෙනවා. මොකද අපේ පොඩි හාමුදුරුවෝ උදේ පාන්දර නැගිටලා තමයි කටපාඩම් කරන්නේ වණ පොත් කිරි. අපේ පොඩි හාමුදුරුවෝ අපි දන්නවා මුළු පිරිත් පොතම 4 බණවර කටපාඩම්. අපේ ළමයිට ගාථා 4ක් කටපාඩම් කරගන්න බෑනේ. 4 බණවර කියලා කියන්නේ කොච්චරද? බණවරක් කියන අකුරු 8-10. 8-10 ඒවා 4යි. අතිරේක බණවර තේ 8-5. ඒ ගාථා කොච්චරද එතන? කටපාඩමින් කියන්න පුළුවන්. 4 බණවර. ඒක ආරම්භ වෙනවා බුද්ධං සරණං ගච්ඡාමි ඉඳලා ඒක නාමකින් සබ්බේ සත්තාහාරට්ඨිතික ඔය ආදි අවසානයේ ආටනාටි සූත්‍රය. කටපාඩමින් කියන්න පුළුවන්. ධම්මපදයේ ගාථා 423. වග්ග 26ක්. කටපාඩමින් කියන්න පුළුවන්. ඒ වගේ මතක ස්මෘති ශක්තිය එතනින් ඉවර වෙන්නේ කටපාඩම් සම්ප්‍රදාය. සංස්කෘත පොත්පත ගත්තොත් නේද? අපි දන්න ප්‍රතිශතකයේ බලන්නේ ආදර්ශ දෙන කවි මේ ශ්ලෝක කටපාඩමි. අක්‍රෝධ මාරෝග ජිතේන්ද්‍රියත්වම් දයක්ෂමා සර්ව ජනප්‍රියත්වම් නිර්ලෝභීදාතා භයශෝක මුක්ති ඥාන ප්‍රභේදස ලක්ෂණ. ওই විදිහට නේද? බුද්ධ ගද්ද ගත්ත නමක් සමන්ත භද්‍රාය ආදි විදිහට විශාල වශයෙන් ශ්ලෝක ගද්ද පද්‍ය දෙකම කවි ගත්තා බුද්ධසර මේ ලෝ වැඩ සංගරාව බුදුන ලංකාරේ ආදි පද්‍යයක් ගන්න. මේ සියල්ල කටපාඩමින් කියන්න පුළුවන් හැකියාවක් අපේ භික්ෂු සම්ප්‍රදාය තුළ ගොඩනැගෙනවා. ඒ වනපොත් කරන්නේ. ඒ වනපොත් කරන්නට අවශ්‍ය ශක්තිය එන්නේ උදෑසන අවදි වීම. ඒ උදෑසන අවදි වුණාම මනස හරි නිදහස්. ඒ නිදහස් මානසිකත්වය තුළ විශේෂයෙන්ම හොඳ ධාරණ ස්මෘති ශක්තිය ගොඩනගා ගන්න පුළුවන්. පිරිවෙනකට බැලුවොත් පිරිවෙනක උදේ පාන්දර හරි ලස්සනයි. ගස්සයට හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කටපාඩම් කරනවා. එක හාමුදුරුවම භක්ති ශතකයේ පාඩම් කරනවා. තව හාමුදුරුවම මේ බාලාවතාර ආදී පාලි ව්‍යාකරණ ග්‍රන්ථවල සූත්‍ර පාඨ පාඩම් කරනවා. තව හාමුදුරුවම ධම්මපදේ පාඩම් කරනවා. හරි ඒක නින්නාදයක්. ඒව කටපාඩම් කරනකොට අපේ පන්සල් වල මේ කට වහගෙන පාඩම් කරන්නේ නැද්ද? අපි ගිහිල්ලා මේ පාඩම් කරනකොට කොහමද? හිමීටනේ. හාමුදුරුවෝ පාඩම් කරන්නේ එහෙමනේ හොඳට කට ඇරලා උච්චාරණය කරලා. එහෙම තමයි පාඩම් කරන්නේ. මොකද සකස් කඩ කියපු කටවල සකස් කඩ කියපු කටවල් වලින් හොඳට උච්චාරණය කරන්න පුළුවන්. අන්න ඒ හැකියාව තිබෙනවා. එතකොට බෞද්ධ භික්ෂු සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන්ම පළමු කාර්යය තමයි පළමු උදෙන්ම අවදි වෙන එක. උදෙන්ම අවදි වෙන එක. උදෙන්ම අවදි වෙලා නිකන් නෙමෙයි. සතර ආරක්ෂා භාවනා. සතර ආරක්ක භාවනා. චතුරාර්යක භාවනා නේද? චතුරාර්යක භාවනා. මෙන්න මේ චතුරාර්යක වලින් චතුර කියන්නේ 4යිනේ. එක භාවනාවක් වඩනවා. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුම කම්මට්ඨානය, මරණානුස්සති භාවනාව. මේ 4 තමයි දරුවනේ අපි කියන්නේ සතරාරක්ක භාවනාව. මේක කර්මස්ථාන විදිහට ගන්න පුළුවන්. බුද්ධානුස්සතිය කියන්නේ අනුස්සති භාවනාව. ඒදී බුදුගුණ මෙනෙහි කිරීම නේද? බුද්ධානුස්සතිය කියන්නේ බුදුගුණ මෙනෙහි කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ
ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දිව මනුස්සාන බුද්ධෝ භගවා. බුදු ගුණ මෙනෙහි කරනවා. ලෞතර තථාගත අමාමයන්ී බුදු පියාණන් වහන්සේගේ ඒ නවරහදී බුදු ගුණ මෙනෙහි කරන උදේපාන්දර. කොච්චර වටිනවද බලන්නේ භාවනාව. අපේ පැරණි හාමුදුරු ළඟ අනිවාර්යෙන් තිබුණු අංගයක් තමයි නව ගුණ වැල. අපේ ඉස්සර ආච්චි අම්මලා ළඟත් තිබ්බනේ. අපේ දරුවෝ දැන් අද දකින්නේ නැහැ නව ගුණ වැල තියෙන ආච්චි අම්මලා. හැබැයි ඉස්සර පැරණි අපේ ආත්තම්මලා ළඟ තිබුණා. ඒ නව ගුණ වැල නිකන් නෙමෙයි තිබුණේ. ඒ නව ගුණ වැලෙන් බුදු ගුණ මෙනෙහි කරා. අරහං සම්මා සම්බුද්ධ ඉතිපිසෝ ගාථා. සජ්ජායනා කර බලන්න බුදු ගුණ සමහර ආත්තම ලක්ෂ වාර ගාණක්. ඉතිපිසෝ ගාථා කර බලන්න බුද්ධානුස්සතිය වඩපු විදිය. බුදු ගුණ කොච්චර ජීවිතේට එකතු කරගත්තද? ඒ ජීවිතේ කොච්චර ලස්සන සාර්ථක වෙනවද? ඒතර බලන්න බුද්ධානුස්සති භාවනාව. ඊළඟට දුවේ පුතේ බලන්න මෛත්‍රී භාවනාව. මෙත් වැඩිම නේද? තමන්ගේ සිට මුළු ලෝක සත්වයාටම අන්න උදේ පාන්දර කොච්චර මෛත්‍රී සිතුවිල්ලකින්ද පටන් ගන්න. අපි දන්නවා මෛත්‍රී වඩන්නේකොට ආනිසංස ලැබෙනව නේද? ආනිසංස 11ක්. ඒතර මේ ආනිසංස 11 කොච්චර ජීවිතේ නිපුණතාවද නේද? පෞරුෂ ලක්ෂණනේ පුද්ගලයෙක්ගේ නේද? සුඛං සුපති සුඛං පරිපුජ්ජති පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාසග්ගිවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරෝති අපටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකෝපගොයි හෝති. බලන්න මේ මෙත් වැඩිමේ ආනිසංස 11ක්. දැන් අපේ දරුවන්ට පාලි පොතේදී ඒක ඉගෙන ගන්න පුළුවන්. මෙත් ආනිසංස සූත්‍රය වෙනමම තියෙනවනේ. ඒතර බලන්න මේ මෙත් වැඩිම අසුභ කම්මට්ටානේ නේද? අපි දන්නවා කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහරු අට්ටි අට්ටි මිජ්ජා වකයන් හදයන් යකනං කිලෝමකම් පිහකම් අප්පාසං අන්තං අන්තගුණං උදරිය කරීසම් නේද? මේ දෙතිස් කුණුප මෙනෙහි කරනවා. මේ ශරීරයේ කේසාන්තේ ඉඳලා මේ තියෙන කුණුප කොටස් පිළිකුල් සහගත බව නේද? කේසා කියන්නේ කේස්, ලෝමා කියන්නේ ලෝම. කේසා ලෝම නකා කියන්නේ නියපොතු. දන්තා දත්, තචෝ මංසා නහරු නහර අට්ටි ඇට අට්ටි මිජ්ජා ඇට මිදුළු නේද? වකයන් හදයන් හදේ කියන හදේ වස්තුව. යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණ ඇතුල් බඩවැල් අන්තගුණ උදරියන් කරීසම් පිත්තම් පිත සෙම ලෝහිතෝ රුධිරය මේ ශරීරයේ තියෙන ජරාව දෙතිස් කුණුප අසුබේ වඩනවා. අසුබ කම්මට්ටාන භාවනාව. ඊළඟට මරණානුස්සති භාවනාව මරණය මෙනෙහි කරනවා. බුදුහාම දේශනා කරන්නේ මරණය මෙනෙහි කරන්න. මොකද මරණ ධම්මං අනතීතෝති පච්චවෙක්කිතබ්බා. මරණය මෙනෙහි නොකළොත් ඒක ගැටලුවක්. તો මරණය කියන එක මෙනෙහි කළ යුතු ධර්මයක්. අපි හිතන්නේ මරණවා කියන එක කියන්නේ හොඳ නැති දෙයක් කියලා නෑ. මරණය තමයි මෙනෙහි කරන්න ඕනේ. මොකද ජීවිතේ අනිවාර්යෙන් අපිට අද හෝ හෙට ලැබෙන දෙයක්. අද ලැබෙනප මේ මොහොතේ ලැබෙන්නත් පුළුවන්. හෙට ලැබෙන්නත් පුළුවන්. ලැබෙන දවස කියන්න බෑ. හැබැයි අපි අනිවාර්යෙන් මුණ දෙන අත්දැකීම. අපි හැමෝම ජීවිතේ. ජීවිතේ සියලු දෙනාම මුණ දෙන අත්දැකීම. පොදුවේ හැමෝම මුණ දෙන අත්දැකීම. ඒතර ඒ අත්දැකීම මෙනෙහි කරනවා. ඒක භාවනාවක්. તો මරණයට බිය ඇති වෙනවද නැහැ? ගොඩක් අය මැරෙන්න බයයි. ඒ මැරෙන්න බය මැරෙනකම් මැරෙනවා කියලා හිතුවේ නැහැ. හැබැයි අත්දැකීමට මුහුණ දෙන්න අවස්ථාව ආපු ගමන් මැරෙන්න බිය ඇති වෙනවා. දාලා යන්න බෑ. හුස්ම ටික අතාරින්න බෑ. හැබැයි හාමුදුරුවෝ මරණය මෙනෙහි කරන නිසා ඒ ඇයිට ගැටලු වෙන්නේ නැහැ. ගහට්ට එනවා පබ්බජිතේනවා මරණ ධම්මෝති අනතීත පච්චවෙක්කද. බුදුහා දේශකනේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා කවුරුණත් මෙනෙහි කළ යුතු ධර්මයේ තමයි මරණ ධර්මය. අන්න මරණ අනුස්සති භාවනාව. මේ භාවනා හතරෙන් එකක් ස්වල්ප වේලාවක් වඩනවා. එතකොට නැගිට ගමන් කරන පළවෙනි වැඩේ තමයි ඔන්න භාවනාවක් කිරි. බලන්න. ඒතර දවසේ වැඩ පටන් ගන්න ප්‍රබෝධමත් භාවනාවක්. ඒතර භාවනාවක් තුලින් කටයුතු ආරම්භ කරනකොට සතිය නේද? භාවනාවේ වෙන මොනවද හැදෙන්නේ? සතියනේ හැදෙන්නේ. සමාධිය. සමාධිය කොට නැගෙනවා. සතිය 100 ඒකත් එක සමාධිය. සති සමාධි පඤ්ඤානේ නේද? ඒතර සමාධිය හැදෙනවා. ඒ සමාධිගත සිතක් තුලින් තමයි දවසේ වැඩ ආරම්භ කරන්නේ. අද ගොඩක් අයට වෙලා තියෙන කොහොමද? පාරේ යන්න බෑ. වාහනයක් හරියට පදවන්න බෑ. අපේ රටේ ඒකනේ මේ රටේ පරිහානියට හේතු වෙලා තියෙන්නේ. මේ රටේ පරිහානියට හැමෝටම සිහිය නැහැ. සමාධිය නැහැ. විනය නැති වෙන්නේ සමාධිය නැති වුණොත් නේ. හිත එකක බව නැහැ. ඒ ප්‍රශ්න ගොඩක් මැද්දේ හිත තමයි වාහනයක් පදවන්නේ. ඒක පදවනකොට විශාල දෙනෙක්ගේ ජීවිත අවදානමක් ලක් කරමින් තමයි එයයි මේ දේ කරන්නේ. නේද? ඒතර බලන්න සමාධිය වැදගත් වෙනවා භික්ෂුව ආරම්භ කරන්නේ දිනේ මෙන්න මේ වගේ කාලසටහනකින්.
ඒක පළවෙනියෙම හිරු නැගෙන්න පෙර භික්ෂුව අවදි වෙනවා. සතර ආරක්ක භාවනාවක් වඩනවා. ඒ භාවනාව තුලින් තමයි දෛනික කටයුතු ආරම්භ කරන්නේ. ඊළඟට දරුවනේ බෝමලුව හා සෙසුතැන් අතුපතු ගා පවිත්‍ර කරනවා. අනේ කිතා වැදගත්. ඊට පස්සේ ව්‍යායාමයක් ලැබෙනවා ජීවිතේ. දැන් අපි ගොඩක් අය දරුවෝ දන්නවා ව්‍යායාම ගාර නේද? වලට ගිහිල්ලා නැත්තම් ඒ ඇවිදින ගමන් පතවලට ගිහිල්ලා මේ ඇවිදීම ව්‍යායාමයක් සිද්ධ කරනවා. ඒක ව්‍යායාමය කියන එක භික්ෂුවටත් අවශ්‍යයි. ඒක භික්ෂුවට ව්‍යායාමය ලැබෙන්නේ බෝමාළු සෙසුතෙන් අතුපතු ගන්නවා. පවිත්‍ර කරනවා. දැන් ලොකු පිරිවෙන් වල වගේ පන්සල් වල හාමුදුර ගොඩක් වැඩි ඉන්න තැන්වල ඒ කොටස් බෙදලා තියෙනවා. අපි වත කරනවා කියලා ඒකට කියන වත. වතක් තියෙනවා. Tamanට දෛනික මෙන්න මේ වැඩ ටික උදේ පාන්දර කරන්න තියෙනවා. මේ කොටස අතු ගන්න බෝමාළු ඒ දේවල්. ඒක බෝමාළුවක් අමදිනකොට පිනකුත් සිද්ධ වෙනවා. අපි දන්නවනේ බෝමාළු ඇමදීමේ පින රූප ස්වභාවය ලස්සන වෙනවා. ශරීරයේ සම පැහැපත් වෙනවා. නේද? ශරීරයේ චර්ම රෝග ආදී දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මහා ආනිසංස ගොඩක් බෝමාළු ඇමදීම තුලින් ලැබෙනවා. ඒතකොට අන්න ඒ වගේ කාරණා ගොඩක්. ඒතර ව්‍යායාමය සිද්ධ වෙනවා. ඒත් එක්කම දරුවනේ දැහැටි වළඳා මුහුණකට සෝදා. කියන්නේ දත් මදිනවා කියන එක දැහැටි වළඳනවා කියන්නේ. මුහුණකට සෝදලා මනාව සිවුරු හැඳ පොරවා. නිකම් මේ සිවුරු පොරවන්නේ නැහැ. දැන් ගිහියෝ නම් උදේ පාන්දර නැගිට්ටකම කබ කඩ දුවනවා එන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. උදේ පාන්දර නැගිට්ටකම අර කටයුතු කරලා සමහර හාමුදුරු ස්නානය කරනවා. එතකොට ඒ වගේ මුහුණකට සෝදලා සිවුරු හොඳට හැඳ පොරවා. චෛත්‍ය හා බෝධීන් වහන්සේ වඳිනවා. අන්න බුද්ධ වන්දනාව කරනවා. මනුපෙත් මන් නමදලි ඉවර කරලා හොඳට සිවුරු පොරවලා පොරවන විදිහක් තියෙනවා අපි සුප්පටිචන්න. ඒ සිවුරු පොරවලා චෛත්‍ය බෝධීන් වහන්සේ වන්දනා කරනවා. ඒක ඊටාම වැදගත්. ඊට පස්සේ දායකයෝ දානි ගෙනල්ලා තිබෙනවා නම් පන්සලට බුද්ධ පූජාව පවත්වලා හීල් දානේ වළඳනවා. එහෙම නැත්තම් දරුවනේ පින්ඩ පාතේ වඩින්න පුළුවන්. දැන් බුදුහාමුදුරන් කාලේ හාමුදුරුවෝ පෙරවරු එක වේලයි වැළඳුවේ. එතකොට දවසට එකපාරයි පින්ඩ පාතේ වඩින්නේ. දැන් බුදුහාමුදුරන්ගේ ජීවිතේ බුදුහාමුදුරුවෝ එක් වේලේ වළඳපු කෙනෙක්. අල්ප භෝගෝ නේද? අල්පහාර ඇත්තේ බුදුහාමුදුරුවෝ. අල්පහාරං අලෝලුපා නේද? එතකොට බුදුහාමුදුරුවෝ එක් වේලයි වැළඳුවේ. එතකොට බුදුහාමුදුරුවෝ උදේ පාන්දර මොන හරි යාගු කැඳ මොන හරි වළඳලා දවල් වෙන්න වගේ තමයි පින්ඩ පාතේ පෙරවරුවේ වඩින්නේ. දැන් අද නම් පෙරවරුවේ වේල් දෙකක් වළඳන සම්ප්‍රදායක් ගොඩනැගිලා තියෙන නූතනේ. ඒ අනුව හාමුදුරුවෝ උදේ දානේ වළඳනවා. සාමාන්‍යයෙන් 7 වගේ වෙනකොට උදේ දානේ 6:00 වගේ වළඳනවා. ඒතර එහෙම දානේ ගේනවා නම් දායකයෝ බුදු පූජා තියලා වළඳනවා. නැත්නම් හාමුදුරුවෝ අන්තර ඇතුළු ගමට වඩිනවා. ඒ වඩනකොට නිකන් නෙමෙයි යන්නේ. කඩේ යන වගේ වඩින්න බෑනේ. කොහමද? සිවුර දිවුර වහලා ඊටාම පරිපූර්ණව නේද? ඇස් බිමට හෙලලා පාත්‍රය අරගෙන එහෙම තමයි පින්ඩ පාතේ වඩින්නේ. පින්ඩ පාතේ වඩින්නේ නැහැ පිඟන් කෝප්පර. එහෙම යන්නේ නැහැ. ඒක ක්‍රමයක්. දැන් පාත්‍රය බලන අවිච්ඡින්න ආපු විදිහ. දානේ වන්දන භාජන. පාත්‍රයත් අපි අවිච්ඡින්නව ගෙනාවා. ඒකත් කළු කරලා නේද? හරි ලස්සනට බලන තව තෙල් වලින් මේ සම්ප්‍රදාය බලන්න ඊටාම වටිනවා දෙයක් මේ සම්ප්‍රදාය. ඒතර ඒ අනුව හීල් දානේ වළඳන එක හාමුදුරුවෝ කරනවා. බුද්ධ පූජාව තියලා හීල් දානේ වළඳනවා. ඉන්න අනතුරුව තමයි දරුවනේ පන්සලට වැඩම කරලා විසුණු වහන්සේලා අභ්‍යන්තර පාරිශුද්ධිය හා බාහිර පාරිශුද්ධිය පිළිබඳ කටයුතු වලට මුල් තැනක් දෙනවා. අභ්‍යන්තර පාරිශුද්ධිය බාහිර පාරිශුද්ධිය. අභ්‍යන්තර පාරිශුද්ධිය කියලා කියන්නේ දරුවනේ තමන්ගේ අභ්‍යන්තර ඇතුළාන්තේ භාවනා කරන දේවල් කරලා තමන්ගේ ඇතුළාන්තයේ තියෙන නේද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී පංච නීවරණ ධර්ම. මේ පංච නීවරණ ධර්ම යටපත් කරන්න අවශ්‍ය කරන සමත විදර්ශනා ආදී දේවල් අභ්‍යන්තර පාරිශුද්ධියක් ඇති කර ගන්න. බාහිර පාරිශුද්ධිය කියලා කියන්නේ දරුවනේ තමන්ගේ වටපිටාව. හාමුදුරුවරු මේ කාලේදී තමන්ගේ නිය දිගට වැවෙන්න දෙන්නේ නැහැ. ඒ නිය කොටට කපලා පිරිසිදු කර ගන්නවා. බුදුහාම දේශනා කළා. දැන් සමහර ගියාගේ නිය පොතු ගත්තොත් එimhe දිගයි. ඒවා ඊටාම කුණු. ඒතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම නිය කපන්න ඕනේ. නිය කොටට වෙන් කර ගන්න ඕනේ. ඒ කොට කපලා ඒවා පිරිසිදුව තියෙන්න ඕනේ. අත් දෙකෙන්. එතකොට ඒ වගේම දරුවනේ හිස රැවුල් බාන්න ඕනේ. හිස රැවුල් ඇදෙන්න දෙන්නේ සාමාන්‍ය දෙඅඟුලක්. අඟල් දෙකක් දක්වා වැඩෙන්න දෙන්න පුළුවන්. එතනින් වැඩෙන්න දෙන්නේ නැහැ. ඒකම සාමාන්‍ය මාස දෙකකට වරක්වත් ඒ දේවල් කෙරෙන්න ඕන. හිස රැවුල් බාන එක අපේ විනයට අනුව. ඒ අනුව හිස රැවුල් බාන එක, නියපොතු සුද්ධ පවිත්‍ර කරන එක, ඒ දේවල් තමයි මේ කාලය තුල භික්ෂුන් වහන්සේලා කරන්නේ.
ඒත් එක්කම තමන් වැඩේ ඉන්න කුටිය පිරිසිදු කරගන්න එක බුදුහාමුදුරුවෝ අනුදැන වදාරලා තියෙනවා. විශේෂයෙන්ම ඇඳ ඇතිරිලි ආදී දේවල් පිරිසිදු කරගන්න. කාමරේ මකුන් දැල් තියෙනවා ඒවා පවිත්‍ර කරගන්න. ඒ කටයුතු මේ කාලය තුල භික්ෂුන් වහන්සේලා කරනවා. ඒත් එක්කම අධ්‍යාපනය ලබන හාමුදුරුවරු තමන්ගේ පිරිවෙන් වල අභ්‍යාස කරන ඒවා, වනපොත් කරන ඒවා, කටපාඩම් කරන ඒවා, කටපාඩම් දෙන දේවල් නේද? අධ්‍යයන කටයුතු තමයි මේ වෙලාව වෙනකන් කරන්නේ. උදේ 10 විතර වගේ වෙනකන් මේ දේවල් කරනවා. උදේ 10 විතර වගේ වෙනකන් අපි මේ කටයුතු වල නිරත වෙනවා. ඔන්න 10න් පස්සේ ස්නානය කරන අනිවාර්යෙන් හාමුදුරුවෝ 10න් පස්සේ ස්නානය කරනවා. මොකද දවල් දාන්නට පෙර නානක පන්සල් සම්ප්‍රදාය තිබෙන එක. ඉස්සර ගමේ ගැමියොත් අනිවාර්යෙන් ළමයින්ට කන්න දුන්නේ නැහැ නාන්න නැතුව. නාලෙන්න ඕන කන්න. ඒක සේම සම්ප්‍රදායක් තිබුණා. දවල්ට ඒතර හොඳට බලදන්න මේ ආහාර අනුභව කරන්න පුළුවන්. හොඳ ශරීරයට සැහැල්ලු බවක් දැනෙනවා. නෑමින් පස්සේ තමයි කෑම ගැනීම කරේ. අද වෙලා තියෙන කාලා නාන විදියක්. ඒක නෙමෙයි ක්‍රමේ තිබුණේ අපි. එතකොට 10 වෙනකොට හාමුදුරුවරු හිස රැවුල් බාලා ස්නානය කරන එක සිද්ධ කරනවා. සිවුරු ආදී දේවල් පිරිසිදු කරගන්න. මේ සිවුරු පිරිසිදු කරගන්නවා කියලා කියන්නේ තමන් පාවිච්චි කරන සිවුරු අඳන ආදී දේවල් ඉරිලා තියෙනවා නම් ඒවා මසා ගන්නවා, අඬලනවා, මේ ඉරිලා තියෙන තැන් වල අඬලෑම කරනවා. ඒකෙම වගේ අපේ විනය කාරණා ගොඩක් තියෙනවා මේ සම්බන්ධ. ඒත් එක්කම අලුතෙන් සිවුරු මසනවා නම් ඒ දේවල් මසනවා. ඒත් එක්කම සිවුරු වලට පඳු පොවනවා, පාත්‍ර කළු කරනවා. අන්න ඒ වගේ විනයට අදාළ තමන්ගේ ඇවතුම් පැවතුම් බාහිර දේවල් ඇති කර ගන්නවා. අභ්‍යන්තර පිරිසුදු බව වගේම බාහිර පාරිශුද්ධියත් ඇති කර ගන්න. ඊළඟට දරුවනි ශ්‍රමණ සාරූප්‍ය වන පරිද්දෙන් හිස රැවුල් බහ මනහා ලෙස සිවුරු හැඳ පොරවා සංවර ඉරියව්ව පවත්වන භික්ෂුව දකින ගිහියාගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. අනික ඉතා වැදගත් කාරණයක්. මේක බුදුහාමුදුරුවෝ මේ විනය ශික්ෂා පැනවීමේ ප්‍රධාන අරමුණක් මේක. නොපැහැදුණුන්ගේ පැහැදීම සඳහා පැහැදුණුන්ගේ පැහැදීම වඩාත් වර්ධනය වීම සඳහා මේක ඉතා වැදගත්. එතකොට හොඳ ශ්‍රමණ සාරූප්‍යයක් තියෙන භික්ෂුව ඉතා වැදගත්. කියන්නේ හොඳින් හිස රැවුල් බාලා මනාව සිවුරු පොරවලා වැඩ ඉන්න හාමුදුරුවෝ දකින ගිහියෝ තුල ශ්‍රද්ධාව වැඩි වෙනවා. රැවුල් බහලා හොඳ සිවුරු හොඳට පෙරවලා සංවර ඉරියව්වෙන් වැඩ ඉන්න හාමුදුරුවෝ දැක්කා. ඒ නිසා දරුවනේ මේ බාහිර ස්වરૂපයේ භික්ෂුවගේ ඊටම වැදගත් වෙනවා දායකීන්ගේ ගිහියන්ගේ ශ්‍රද්ධාව වඩා වර්ධනය වෙන්න. බුදුහාමුදුරුවෝ ඒක ඊටම ඉහළින් අගය කරලා තිබෙනවා. ඒ නිසා තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපි දන්නවා නිග්‍රෝධ සාමණේර හාමුදුරුවෝ දැකලා තමයි අර චණ්ඩාශෝක විදියට මහා අධිරාජ්‍යයක් ගොඩනගලා කාලිංග යුද්ධය සිද්ධ කරපු මහා දරුණු පාලකෙක් වෙඬුරු පිටක් වගේ උණු වෙලා ඒ තමන් කරපු දේ පිළිබඳව පසුතැවෙන්න ඉන්න අවස්ථාවේදී ඒ හිත නිවාගන්නේ නිග්‍රෝධ හාමුදුරුවන්ගේ නිග්‍රෝධ සාමණේර හාමුදුරුවන්ගේ ඇවතුම් පැවතුම් දැකලා. ඒ ඇවතුම් බාහිර ස්වරූපයට. ඒතර බාහිර ස්වරූපය ඊටාම වැදගත් භික්ෂුවකගේ. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තියෙනවා. එතකොට පැහැදිලිවම හොඳින් හැඳ පොරවා ඉන්න හාමුදුරුවෝ දකින ගිහියා තුල ශ්‍රද්ධාව වඩාත් වර්ධනය වෙනවා. ඒක ඊටා වැදගත් කාරණයක්. භික්ෂුව මෙන්න මේ කාරණේ හොඳින් තේරුම් අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ තමයි නොපැහැදුන්ගේ පැහැදීමත් පැහැදුන අයගේ පැහැදීම වඩාත් වර්ධනය වීම පිණිසත් කියන කාරණේ මත. ඒක විශේෂයෙන් අපේ දරුවෝ මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. ඊට පස්සේ තමයි අපේ දරුවනේ මේ හාමුදුරුවරු පින්ඩ පාතේ දවල් වඩින්නේ වැඩම කරලා නැත්නම් දානි ගෙනල්ත් තියෙනවා නේ දානෙට වඩිනවා. නැත්නම් ආරාධිත දානයක් තියෙනවා ආරාධිත දාන වලට වඩිනවා. එහෙනම් දිවුර පොරවලා උන්වහන්සේලා වඩින්නේ. හරි පිළිවෙලකට. ඒතකොට ඒ දානේ වළඳලා සැතපීමක් නැහැ. දැන් ගිහියෝ නන්ද වලට කාලා බුදින. එහෙම එකක් නෙමෙයි. ධර්ම ශාස්ත්‍රී ඉගැන්වීම් කටයුතු නිරත වෙනවා. දැන් වැඩිටි හාමුදුරුවෝ උගන්වනවා. පොඩි හාමුදුරුවෝ සාමණේර හාමුදුරුවෝ ඉගෙන ගන්නවා. ඒක දහවල් කාලේ පිරිවෙන් අපි පවත්වනෝනේ. අපි සාමාන්‍ය පිරිවෙන් එකේ ඉඳලා හවස 5-6 විතර වගේ යනවා. පැය 6ක් විතර. ඒ කාලේ ඉගෙන ගන්නවා. විද්‍යාස්ථාන ඇතුළේ එතනට යනවා. නැත්තම් පෞද්ගලික ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්නවා. ත්‍රිපිටක බුද්ධ වචනේ, අටුවා, ටීකා, තෙවලා දහම්, පාලි භාෂාව, සංස්කෘත භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව, ප්‍රාකෘත භාෂා ආදී විවිධ භාෂා ශාස්ත්‍ර, ඡන්දෝලංකාර, ජ්‍යොතිෂ්‍ය, නාශාස්ත්‍රය ආදී විවිධ විශේෂ ලෞකික විෂයට නොවේ. ඒ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරත වෙනවා. ඒ අධ්‍යයන කටයුතු වල නිරත වෙලා සවස භාගී
හවස 5-6 වෙනකොට ආපහු මිදුල් මල් පෙත් අමදින තියෙනවා නම් ඒ දේවල් කරලා පිරිසිදු වෙලා ඔක්කොම හාමුදුරුවරු එකතු වෙනවා එක තැනකට විහාරයට විහාර මන්දිරයට එකතු වෙලා සජ්ජායනාව සිද්ධ කරනවා. මොනවද? පිරිස් සජ්ජායනා නේද? ඒ දේවල් කරලා සජ්ජායනා සූත්‍ර සජ්ජායනාවට එකතු වෙනවා. මෙහිදී විශේෂ 3 සූත්‍රය, කර්මස්ථාන, ඒත් එක්කම දස ධම්ම සූත්‍රය, ඒත් එක්ක ප්‍රත්‍යවේක්ෂාව ආදී කාරණා සජ්ජායනා කරලා ඒ වන්දනාමාන කිරීම සිද්ධ කරනවා. ඒක ඉතාම වැදගත්. සමහර පන්සල් වල නම් සවස බෝධි පූජාවක් දායක කාරකාදී යහපත පිණිස පවත්වන. කොහොම සමහර පන්සල පොය දවසට අනිවාර්යෙන් තියෙනවා. සතියාන්තයේ සෙනසුරාදාදී සනිදා පූජා පවත්වන. ඒ වගේ තිබෙනවා. ඒතර ඒ දේවල් සිද්ධ කරලා දෙනවා. සමහරට හවස්වරු බණ ධර්ම දේශනාවක් මේ සූත්‍ර සජ්ජායනාවේ පස්සේ සමහර පන්සල පවත්වන. මාසයකට වරක් ධර්ම දේශනාවක් පවත් ඒ කාරණා සිද්ධ වෙනවා. ඒතර දායකයේ කාරකාදීන්ගේ කටයුතු විශේෂයෙන් හවස්වරුවේ හාමුදුරුවෝ පාංශකුල ආදී කටයුතු දායකින්ගේ නේද? හවස්වරුවේ සෙත් පිරිත් ආදී දේවල් නේද? ඒ දේවල් විවිධ කාර්යයන් දායකයන් කාර්යභාරයන් ගොඩක් ඉෂු සිද්ධ කරනවා. දානමානට වඩින පමණක් නොමෙයි. සමාජ කාර්යභාරය. ගම නායකත්වයේ දීම ගමේ ශ්‍රම දානයකට මූලිකත්වයේ දීම දහම් පාසල කරන එක. නේද? දහම් අධ්‍යාපනය නගා සිටුවන. මේ විවිධ කාර්යභාරය සිද්ධ වෙනවා. ඊළඟට දවසේ වැඩ කටයුතු අවසානයේදී ආචාර්යයන් වහන්සේ නැත්නම් වැඩිමහල් භික්ෂුන් වහන්සේලා වැඳලා කමා කරවා ගැනීමේ චාරිත්‍රය හිතා වැදගත්. ඒ ගිහි ළමයි තමන්ගේ දෙමව්පියෝ සමාව ගැනීමේ සම්ප්‍රදායක් නැහැ. වැරැද්දක් සිද්ධ වුණාට හැබැයි බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෛනිකව සමාව ගන්න ලොකු හාමුදුරුවන්ගේ. අපි පැවිදි කරපු අපේ ආචාර්ය උත්තමයන් වහන්සේලාගේ අපි අදටත් ඒ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරනවා. දෛනික අපේ ලොකු හාමුදුරු පන්සලේ වැඩ ඉන්න අවස්ථාවල අපි ගිහිලා වැඳලා නිකන් නෙමෙයි වඳින්නේ. ඒකට අපි වෙන බෞද්ධ භික්ෂුන් වහන්සේලා තියෙන දරුවනේ පත්කඩයක් කියලා එකක් අපි පත්කඩේ අරන් ගිහිල්ලා ඒ පත්කඩේ ඉලලා 3 පාරක් වැඳලා පසඟ පිහිටුවලා වැඳලා අපි සමාව ගන්නවා නිකන් නෙමෙයි ගාතාවක් කියලා. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අපරාධං කමත මේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ නේද? ඕකාස වන්දාමි භන්තේ නේද? ඕකාස ඒ විවිධ වාක්‍ය තියෙනවා ඒ හාමුදුරු කියන ඒ වාක්‍යයන් පාලියෙන් සජ්ජායනා කරමින් කමා කරවා ගැනීම කරනවා. ඕකාස ద్వාරත්තේන අච්ඡයන් කම මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ওই විදිහට විවිධ වාක්‍ය කියලා ඒ කමා කරවා ගන්න එක කරනවා. ඒක බලන්න ගුරුවරුන්ගෙන් සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු වුණත් නොවුණත් ඒ පුරුද්ද ඊටම වැදගත් දෙයක්. ඒතර ඒ දෙකෙන් වෙන්නේ මොකද? ගුරුවරයා හා ශිෂ්‍යයා අතර මනා සම්බන්ධතාවයක් ඇති වෙනවා. බුදුහාම දේශනා කරන්නේ පිය පුතු සම්බන්ධතාවය. තාත්තා සහ පුතා අතර ඇති වෙන සම්බන්ධය. ඒක ගුරුවරයා හිතන්න ඕන නිතරම මේ මගේ පුත්‍රයායි. ඒක ශිෂ්‍යයා හිතන්නේ මේ මගේ පියා කියන අදහස. ඒ අන්නේ පිය පුතු සම්බන්ධතාවයේ පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ ශිෂ්‍ය හාමුදුරුවෝ අතර ඇති වෙනවා. අන්න ඒ සම්බන්ධතාවය ගොඩනගන වැදගත් දෙයක් තමයි මේ කාර්ය. ඒතකොට දවසේ වැඩ කටයුතු බෞද්ධ භික්ෂුව මෙන්න මේ විදියට සැලසුම් සහගත ක්‍රමානුකූලව තමයි සිද්ධ කරන්නේ. හොඳයි දරුවනේ. අපි යමු අභ්‍යාසයට. ඔන්න අභ්‍යාසයේ ප්‍රශ්න 3ක් තියෙනවා. අපි දරුවන්ට බලන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ බලන්න. පැවිදි ජීවිතය ආශ්‍රිත සිරිත් විරිත් පිළිබඳ සමාලෝචනයක් කරන්න. දෙවෙනි ප්‍රශ්නය භික්ෂුවගේ අභ්‍යන්තර පාරිශුද්ධියට හා බාහිර පාරිශුද්ධිය පිණිස දෛනික චාරිත්‍ර හේතු වන ආකාරය පෙන්වා දෙන්න. තුන්වෙනි එක භික්ෂුවගේ දෛනික පැවිදි චාරිත්‍ර ගිහි ජීවිතයේ පැවැත්මට ආදර්ශයක් වන්නේ කුමන ආකාරයටද? මෙන්න මේ අභ්‍යාස කරන එක ඉතාම වැදගත්. අපේ දරුවට මම හැමදාම මතක් කරනවා වගේ අපේ දරුවනේ මේ අභ්‍යාස වලට ඔය පිළිතුරු ලියන්න ඕන. අපි දැන් සාකච්ඡා කරපු කාරණා ආශ්‍රය නේද? දැන් මේ වගේ බෞද්ධ සංස්කෘතිය මේ මුල් පාඩම් වලට දරුවනේ පිළිතුරු ලියද්දී අපි මේ කියන කාරණාම ලියන්න ඕනේ නැහැ. මොකද දරුවනේ මේ ප්‍රායෝගික බුදුදහමනේ. ඒ කියන්නේ න්‍යායක් නෙමෙයිනේ. ඔබ එදිනෙදා ඔබේ පන්සලේ දකින්න චාරිත්‍ර වාරිත්‍ර ටික වෙනස් වෙන්න පුළුවන් මීට වඩා. ඔබ දකින්න දේවල්. සමහර පන්සල් වල විවිධ දේශනා විලාස වැඩිපුර තියෙනවා නේද? ඒ කටයුතු ඊට වඩා නේද තියෙන පුළුවන්. මම මේ සඳහන් කරේ සාමාන්‍යයෙන් පවතින දෛනික පැවිදි චාරිත්‍ර. හැබැයි ඊට වඩා වෙනස්කම් තිබෙන්න පුළුවන්. ඒතර මේ දේවලුත් එක්ක ඔබ දකින්න දේවල්.
එකතු කරමින් ඔබට යමක් හිතමින් විශේෂයෙන් වැදගත් වෙන දරුවෝ මේ චින්තනය. ඔබ අලුතෙන් දෙයක් හිතන්න. මේ කාරණා ගිහි ජීවිතේට කොහොමද බලපාන්නේ? මේව ඇත්තටම ගිහි ජීවිතේට බලපාලා තිබෙනවද? මේ පන්සලේ තියෙන මේ දෛනික චාරිත්‍ර ගිහියන්ගේ ජීවිතේට එකතු වුණොත් වටිනාකමක් එකතු වෙනවද? එකතු වෙන්නේ කොයි ආකාරයකටද? ඒවා ආදර්ශයට ගැනීමෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඒක ඔබ හිතන්න. ඒ චින්තනය ගොඩනගන්න. ඒ චින්තනයත් එක්ක මේ පිළිතුරු ලියන එක තමයි දරුවනේ වැදගත් වෙන්නේ. ඒ නිසා දරුවනේ බලමු පළවෙනි ප්‍රශ්නේ. පැවිදි ජීවිතය ආශ්‍රිත සිරිත් විරිත් පිළිබඳ සමාලෝචනයක් කරන්න. ඔන්න. අපි දන්නවනේ පැවිදි ජීවිත ආශ්‍රිත විරිත් මොනවද? එක ආගන්තුක සත්කාරය. ආගන්තුක වත කියලා අපි වල කියන්නේ වත් ගැන වෙනම අපි සාකච්ඡා කරමු. වත නේද? වත් වෙනම තියෙන වත් 14ක් භික්ෂුවට. වත්. ආගන්තුක වත්. වැසිකිලි වතක් තියෙන. නේද? මේ සෑම දෙයකටම වතක් තියෙනවා. ඒතකොට ඒ දේවල් සිරිත් විරිත් කියන්නේ මොනවද කියලා අපි දරුවෝ දැන් දන්නා. ඉගෙනගෙන සිරිත් කියන්නේ කල යුතු, විරිත් කියන්නේ නොකල යුතු නේද? වැරිය යුතු දේවල් නේද? ආන්‍ය පැවිදි ජීවිතය ආශ්‍රිත සිරිත් විරිත් සමාලෝචනයක් කරන්න. ඒතකොට එකක් තමයි අපි කතා කරපු දෛනික පැවිදි චාරිත්‍ර. ඒ වගේම භික්ෂුවගේ අභ්‍යන්තර පාරිශුද්ධියට හා බාහිර පාරිශුද්ධිය පිණිස දෛනික චාරිත්‍ර හේතු වන ආකාරය පෙන්වා දෙයි. දැන් මේ දෛනික චාරිත්‍ර භික්ෂුන් වහන්සේගේ අභ්‍යන්තර පාරිශුද්ධියට. මොනවද අභ්‍යන්තර පාරිශුද්ධිය කියන්නේ? චිත්ත චෛතසිකවල තියෙන කෙලෙස් දුරු කරගන්න. ඒවට අපි කියනවා පංච නීවරණ නේද? මේ පංච නීවරණ ධර්ම යටපත් වෙන්න. බාහිර පාරිශුද්ධියට කියලා කියන්නේ ශරීරයේ පිරිසිදු බව, තමන් වැඩ ඉන්න කුටිය, පන්සල ආදී දේවල් ලස්සනට ක්‍රමානුකූල පිළිවෙල පැවැත්ම නේද? අන්න මේ දෙකටම මේක හේතු වෙන්නේ කොහොමද? මේ දෛනික චාරිත්‍ර. අපි හිතනවා ලියන්න පුළුවන්. දෛනික චාරිත්‍ර තිබෙනවා. දැන් උදේ පාන්දර භික්ෂුන් වහන්සේ නම නැගිට ගමන් මොනවද කරන්නේ? සතර ආරක්කා භාවනාව නේද? ඒකෙන් ඇති වෙන අභ්‍යන්තර පාරිශුද්ධියනේ. ඒ ඔක්කොම භාවනා හතරම මොනවද? සමත භාවනා නේද? සමත භාවනා. දැන් බුද්ධානුස්සති කියන්නේ බුද්ධානුස්සති කර්මස්ථානේ නේද? අනුස්සති භාවනාව නේද? අන්න. ඒක මරණානුස්සති කියන්නේ නේද? භාවනාවක් නේද? එතකොට දරුවනේ මෙන්න මේ භාවනා ඒ තුලින් ඇති වෙනවා පංච නීවරණ යටපත් වෙනවා. ඒක පංච නීවරණ යටපත් වීම තුලින් කෙනෙක්ගේ සිත තුළ ප්‍රභාස්වර බවක් නේද? නේද? ඇති වෙනවා. ඒ සංසුන් මනසක් ඇති වෙනවා නේද? ඒ සංසුන් මනසක් තුලින් වැඩ කටයුතු කරන්න පහසු වෙනවා. ඒතර එයා තුළ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒතර කේන්තියක් එනකොට එයා අඳුර ගන්න මේ කේන්තිය. වෛරය එනකොට මේ වෛරය. ඊර්ෂ්‍යාව මේ ඊර්ෂ්‍යාව. මේ රාගය. කියලා අඳුර ගන්න. එනේ චෛසිකය අඳුර ගන්නවා. ඒ චෛසිකය අඳුරගත්තාම චිත්ත වේග පාලනය වෙනවා නේද? ඒ සිතුවිලි මුදාහරින එක අවම වෙනවා නේද? දැන් ගියයි කේන්ති ගහම ගහ මරා ගන්න ඩක් ගාලා පෙළඹෙනවනේ. ඒ පෙළඹෙන්නේ අර මේ තියෙන නිපුණතාවය නෑ. හැබැයි භික්ෂුන් වහන්සේලා අතීතයේ ඉඳලා තිබුණු සම්ප්‍රදාය තමයි එහෙම එකපාරට ආවේගශීලී වෙලා ගහ මරා ගන්න පෙළඹෙන්නේ නෑ. ඕනම දෙයකදී ටිකක් නිවැරණිල්ල ඉවසීම, ශමා, කාන්ති නේද? පවතිනවා. මේ ඉන්නේ කොතනින්ද? මෙන්න මේ අභ්‍යන්තර පාරිශුද්ධිය. අභ්‍යන්තර පාරිශුද්ධිය ඇති වෙන්නේ මේ භාවනාවාදී දේවල් නේද? අන්න මම උදේ වැඩසටහනේ බලපාන විදිය. ඊළඟ මලුපෙත් මම නම දිනවා. එකකින් කාරණා දෙකක් වෙනවා නේද? මොකද්ද වෙන්නේ? බාහිර පාරිශුද්ධිය ඇති වෙනවා. අභ්‍යන්තර පාරිශුද්ධියක සිද්ධ වෙනවා නේද? ඇයි ඒක භාවනාවක්. නිකන් නෙමෙයි. සිහියෙන් බුදුහාමුදුරු මේ දේවල් කරන්නේ කායේ කායानुපස්සී විහෙර සම්පජඤ්ඤෝ සතිම නේද? කායෙන් කරන වැඩ සිහියෙන් කරන්න ඕන. ඒතර ඒත් එක්ක තිබෙක භාවනාවක් වෙනවා නේද? අන්න ඒ දේවල් දාන වන්දනකොට ඒක කායික දෙයක් වගේම භාවනාවක්. දාන වන්දනකොට බලන්න. දැන් ගිහි ළමයි 5-6 දිනෙට බත් පාසල් දිගෑරියොත් මෙතන තත්වය. හාමුදුරු 100ක් නමක් දාන වන්දන දානශාලාව අතර වෙනසක් තිබෙනවනේ. බලන්න ඒ භාවනාව. එතකොට මෙන්න මේ විදිහට අභ්‍යන්තර බාහිර පාරිශුද්ධිය කොහොමද ඇති වෙන්නේ? කෙනෙක් ගන්නවා භික්ෂුවගේ අභ්‍යන්තර පාරිශුද්ධිය බාහිර පාරිශුද්ධියයි පිරිසගේ දෛනික චාරිත්‍ර හේතු වෙන්නේ කොහොමද? ඒක එහෙනම් දරුවනේ මේ ප්‍රශ්න ඔබ පිළිතුරු ලියන්න ඕනේ කාරණා එකතු කරගන්න. ඊළඟට දරුවෝ බලන්න භික්ෂුවගේ දෛනික පැවිදි චාරිත්‍ර ගිහි ජීවිතයේ පැවැත්මට ආදර්ශයක් වන්නේ කොහොමද? දැන් මේ භික්ෂුවගේ දෛනික පැවිදි චාරිත්‍රය ගිහියන්ට වැදගත් වෙනවද? ඔව්නේ. නේද? ගිහි ජීවිතය භික්ෂුවගේ ජීවිතයේ ආධ්‍යාත්මික අරමුණක්. ගිහියන්ගේ ජීවිතේ ලෞකික අරමුණක් ඔස්සේ ආධ්‍යාත්මයට යන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ගිහියන්ට තියෙනව නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවනේ. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවි කතා නේද? ඒක උට්ටාන සම්පදාව ඇති වෙන්න නම් මේ උදේ නැගිටින එක වැදගත්.
උට්ටාන වීරය නේද? ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ආදී දේවල් ඇති වෙන නේද? ඒතර උදේ පාන්දර නැගිටින්න ඕන. අවදි වීම. ඒ ආදර්ශයක්. ඒතර ඒක තුලින් මේ දිනේ සැලසුම් සාගත කටයුතු කිරීම. ඒතර අද නූතන සමාජ පරම්පරාවට ඒක ඉතා වැදගත්. ජීවිතේ සැලසුමක්. දෛනික සැලසුමක් අනුව වැඩ කටයුතු කරන්න. ඒ සැලසුමක් අනුව ජීවිතේ වැඩ කරන කෙනාගේ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. ඒ ජීවිතය සාර්ථක වෙනවා. ඒක දවසේ තියෙන කාලය කළමනාකරණය කරගෙන. අත ගොඩක් නැත්තේ නේද? ටයිම් මැනේජ්මන්ට් කියන්නේ. ඒක විෂයක් නේ. ඒ විෂය තිබුණේ කොහෙද? පන්සලේ. දැන් ආදිකට පන්ති යන්න ඕන ඉගෙන ගන්න. එහෙම වුණුන්නේ නැහැ. ගමේ මිනිස්සු ඒක ඉගෙන ගත්තේ කාල කළමනාකරණය කොහෙද? පන්සලේ. පන්සලේ තිබුණා. ඒක බුදුහාමුදුරුවන්ගේ තමයි හාමුදුරු ඉගෙන ගත්තේ. මොකද බුදුහාමුදුරන්ගේ ජීවිතේ කාල කළමනාකරණය තිබුණා. අන්න බලන්න. ඒක කාල කළමනාකරණයක් ඇති වෙනවා මේ දෛනික විශ්ව ජීවිතය තුළ. ඒතකොට ඒක ආදර්ශයක් වෙනවා ගිහියන්ගේ ජීවිතේ පැවැත්ම සඳහා. ගිහි ජීවිතයට ආදර්ශ සපයපු පරමාදර්ශ ජාතවාද විශ්වගේ ජීවිතේ පත් වුණා. මෙන්න මේ කාරණා අපේ දරුවෝ එකතු කරගෙන මේ ප්‍රශ්න තුනට හොඳ පිළිතුරක් ලියයි කියලා අපි අපේක්ෂා කරනවා. ඔබ මේ අභ්‍යාස මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. ඔබට විභාගයත් එක් අරමුණක්. විභාගයත් ඔබ හොඳ සාර්ථක පිළිතුරු ලියලා ඔබ ඩී සාමාර්ථයක් මේ ප්‍රශ්න පත්‍රයට ඔබ ලබා ගන්න නිසක ඔබට පුළුවන්. ඒත් එක්කම ඔබේ ජීවිතයට මේ දේවල් ඉතාම වැදගත්. අපි දහම් පාසල් දරුවෝ හැටියට අපේ ජීවිතයට මේව එකතු කරගන්න ඕනේ නේද? අපි දහම් පාසලේ ඉගෙන ගන්න දරුවෝ වුණාම මේව අපි දැනගන්න ඉපේ. එහෙම නැතුව බෑ. මොකද මේ තුලින් ඔබේ ජීවිතේ නිපුණතාව ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්. අපි අදට සමුගන්නවා දරුවනේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සීලක දහම් පාසල් බොදු අධ්‍යාපනය.